නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ ධර්ම දේශනය තුන් ලෝකවාසී සත්වයන්ගේ නිවන් මඟ උදෙසා සියලු පෙරපින් මතුවීම උදෙසා ආරක්ෂා උදෙසා හේතු වාසනා වේවා. බුදු සරණයි. සම්බුද්ධ වචනයක් අහලා එවිතුම් සම්බුද්ධ වචනය ජීවිතයට සම්බන්ධ කරගන්න පෙර පින තියෙන අති දුර්ලභ වූ නියාගෙහි පස්පිඩක් වූ බුදුන් වහන්සේ ගත් උපමාවට අනුව ඒ තරම් දුර්ලභ වූ වාසනාවක් ලබාගත් පින්වත් පිරිසක් මේ වෙලාවෙත් තුන් ලෝකේ ධර්ම ශ්‍රවණය කරන්නේ. එය අතුරින් දහම අහනකොට මේ සංසාර ගැන බොහෝම දුක් ස්වභාවයන් සසරේ තියෙන අනර්ථ ස්වභාවයන් හඳුර ගනිමින් සසරට තියෙන සම්බන්ධතාවයන් හිත තුළින් ගලවා දමමින් ඒ සසරේ තියෙනා වූ බේකරු ස්වභාවයන් නිසා සසරේ තියෙන අනර්ථයන් නිසා බුදු මඟ බලවත් කර ගනිමින් තමගේ හිත දම් සභා මණ්ඩපයක් බවට පත් කර ගනිමින් මේ සසරින් ඈතර වෙන්නට දරන වීරිය දරන පින්වත් පිරිසකගේ මහා ශක්තිය නිසා මේ විශ්වය මේ මොහොතේ පවතිනවා. ඒ අයගේ පින මතු කරගන්න උත්සාහ කරන අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන මොහොත. මේ ලෝකෙ කොතෙක් ව්‍යසන ආවත් ඔවුන්ගේ බලයෙන් තමයි පාලනය වෙන්නේ. සද්ධර්මයේ බලයෙන් පාලනය වෙන්නේ. දහම අතුරු දහන් වූ යුගයක මේ ලෝකය අසමතුලිතයි, විකෘති, කිසිම සංවර භාවයක් නැති ලෝකයක් දකින්නට පුළුවන්. කිසිම සැනසෙල්ල ජීවත් වෙන්නට බැරි පරිසරයක් දකින්නට පුළුවන්. අහන්න තියෙන ප්‍රවෘත්ති සියල්ලම දුක් මුසු පුවත්මයි. අහන්න තියෙන සියලු පුවත් තමන්ට කලකිරීම උපදවන ප්‍රවෘත්තිමයි. උදේ සිට රැ නින්දට යනතුරු අහන හැම දෙයින් කලකිරීම ඇතිවන දේවල්මයි. දහම අතුරු දහන් යුගවල කාටත් එහෙමයි. අද දවස වෙනකොට එහෙමයි මේ කාටත්. කිසිම ප්‍රවෘත්තියකින් දවස පුරා මේ සතියක් ජීවත් වෙච්ච ඔබ මේ දහම අහන මොහොතේ විතරයි සැනසෙල්ල ලැබෙන්නේ. හැමෝම අවිද්‍යාව නිසා මුලා වෙලා සසර කතරේ අතරමං වෙලා තමන් අතරමං වූ බවක්වත් සසරක් ගැනවත් දන්නේ නැති අවිද්‍යා මූලික මිනිස්සු තව තවත් මේ ලෝකෙට ඇලීම් ඇති කර ගනිමින් ඇලීම් නිසා ගැටීම් ඇති කර ගනිමින් මහා දුක් විඳින සමාජ තලයක ඉඳගෙනයි තුන් ලෝක වාසීන් මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ අති දුර්ලභ කාලයකට. එදා මඩවලේ බිම වැතිරිලා පදයක් අහනකොට යථා නුවණ පහළ කරගෙන සසර දුකින් අත මිදෙන්න හැකියාව තිබුණු පින්වත් සුමේද තාපසයන් වහන්සේ ලෝකය ගැන හිතමින් සාර අසංකේය කල්පලක්ෂයක් දහ දුක් විඳිමින් මනුස්ස ලෝකේ පුරා ඉපදෙමින් දිව්‍ය ලෝකවල ඉපදෙමින් තිරිසන් අපාවලට යමින් ඒ අපි උදෙසායේ මහ කැපකිරීම කරා. ඒ කැපකිරීම කරලා අවසානයේ බුදු ආත්මෙත් අතිශය දුක් විඳපු 6 අවුරුදු දුෂ්කර ක්‍රියාවෙදිත් ඉන්පසු බුද්ධත්වයේ ලබාගෙනත් මිනිස්සු උදෙසා මිනිසයන්ට සේවාවල් කරමින් ඒ බුද්ධෝත්පාද කාලයේ උන්වහන්සේගේ 45 වසරක් වූ 45 අවුරුදු කාලය ගත කළා. මනුස්ස ලෝකෙට ආපු අපි දිහා බැලුවොත් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන. දැන් අපි ජීවත් වෙන්න අනුන්ට උගුල් ලැද්දා ජීවත් වීම සඳහා අපි විවිධ බල හරිද කියලා බලන්න පරීක්ෂණ කරලා මොනතරම් පව් කරන් ඇද්ද? අනුන්ගේ දේවල් ගන්න උගුල් ලැදලා මොනතරම් පව් කරන් ඇද්ද? මේ මහා හුලන් තියෙන වේලක මේ මහා වැසි පටන් ගන්න කාලේ අපි බය වී යුතුයි. කර්මය කොතනින් කොහොම කැරකිලා මොන විදියෙන් එයිද දන්නේ නැහැ. එම නිසා අප්‍රමාදී වෙලා ඒ කරපව් ගැන තමන් සිහිපත් කරගෙන ඒවයින් මිදෙන්න අදවත් අදිෂ්ඨාන කරොත් මේත් හොඳටම ඇති කාලය. මේ මහා ව්‍යසන යුගයක් දැනට පවතින්නේ මිනිස්සෙක් ගැන මිනිස්සෙක් කතා කරනව වෙනුවට පරමාණු බෝම්බ ගැන ලෝක න්‍යෂ්ටිකවි ගැන කතා කරන මහා පුරාජේරුවක් කතා කරන විකෘතිම යුගයක අපි ඉන්නේ. ඒක හොඳයි කියන ඒ ලෝකේ දියුණුවේ කියලා හිතන් ඉන්න මෝහාදික පිරිස් බහුල යුගයක මේ ඉන්නේ. මේ නිසා මේ නියාග
පස් පිනක් වගේ සියුම් පිරිසක් අවබෝධ කරන දහමක් මේ කතා කරන්නේ. මේ ඔක්කොටම අවබෝධ වෙන දෙයක් නෙවි මේ කතා කරන්නේ. ඔක්කොටම පුළුවන් දෙයක් නෙවි මේ කතා කරන්නේ. ඔක්කොම සැනසෙන දෙයක් නෙවි මේ කතා කරන්නේ. ටික දෙනෙක් ඒ පෙරම් පුරන් එන පූර්ණ වශයෙන් තමන්ගේ සිත දහමෙහි පවත්වන්න පුළුවන් තරම් පෙරම් පුරුපු පිරිසකටයි මේ කතා. ඒ අය මේ වහනකොට නිවෙනවමයි. ඒ සසර පුරුදු ඇවිස්සෙනවයි. නිවෙනවා කියන්නේ සංසාරේ පාරමිතා පුරුපු ඒ ශක්ති. පින් කරපු පින්බලයන්, කුසල් වඩපු ධ්‍යාන වඩපු සියලු බලයන් මේ මොහොතේ අයගේ අවදි වෙනවා. ඒ අයට දැනෙන්නේ සැනසෙල්ලක් දැනෙන විදියට. ඒ ආවේ අර පෙර පින් ටික මේ මොහොතේ ධර්ම වචනයත් එක්ක බැඳිලා අර පින් බලය ඇවිස්සනවා. එතකොට එයාට හිතෙන්නේ පැත්තකට වෙලා ඉන්නම තමයි චීවරයක් ඇඳගෙන. ඒක තමයි එදා රට්ටපාල කුමාරයා බුදුන් වහන්සේ දැක්කට පස්සේ බුදුන් වහන්සේ ළඟ ගිහිල්ලා බුදුන් වහන්සේට වැන්දමාපු මහා සැනසෙල්ල. මට පැවිදි වෙන්න ඕන කියලා ඉල්ලද්දි දෙමෝපියන්ගෙන් අවසර ගන්න ඕන කිව්වා. ලබා ගන්න කිව්වා. අන්නේ වඳිද්දි ලැබපු සැහැල්ලුව ඔබට දැන් දැනෙනවා ඇති. මේ එක බුද්ධ වචනයක් අහනකොට සංස්කාර ධර්මයන් කියන වචනේ අහනකොට සංස්කාර කුමක්ද කියලා දැනට වචනයක් පේනවද දන්නේ නැහැ. සංස්කාර කුමක්ද කියලා හිතෙන්ම දර්ශනය වෙනවා ඇති. කය සිත වචනය ක්‍රියාත්මක වෙන හැටි. මල් පූජා කරන තැනින් පටන් ගන්න මේ බුදු සසුන, පහන් පූජා කරන තැනින් පටන් ගන්න බුදු සසුන. විවිධ අය එතනින් පටන් ගන්නේ. සංඛාරා දුක්ඛා කියපු තැනට එනකම්, පංච උපාදානස්කන්ධා දුක්ඛා කියපු තැනට එනකම්, සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනං කියපු තැනට එනකම් අය අතර විවිධ ශාසනය සම්බන්ධ කරගන්න උපායවල් යොදමින් තමන්ට අපලයක් ආකල බෝධි පූජා පවත්වමින් සම්බුද්ධ ශාසනය යම් යම් ක්‍රමයෙන් ඇසුරු කරමින් ස්පර්ශ කරමින් ආවා. සංඝ රත්නයේ අනුශාසනා ලැබමින් දානමාන දෙමින් ශාසනය ඇසුරු කරන්නට පරිසර සකස් කරගනිමින් ආපු ගමනක් මේක. විශාල කල්ප ගණන් ඔබ එන්නට ඇති. මේ දහම අහන තුන් ලෝකවාසී වැරදුණු නිසා සුගතිවල යන්න බැරි වෙලා, හොඳ තැන්වල උපදින්න බැරි වෙලා දුගතිවල ඇති. මනුස්ස ලෝකේ බුද්ධෝත්පාද වෙන මේ මනුස්ස ලෝකයේ තුල, දෙවියෝ පවා වන්දනා කරන මනුස්ස ලෝකයේ තුල හිටියත් ඔබ රටේ ප්‍රශ්න හිතනවා ඇති. ඔබ සසරක් ගැන හිතන්නේ නැතුව ඇති. ඔබට මේ තව කුණු ගොඩක් ඔලුවට දමාගෙන ඇති. අඩු ගානේ වුන්ගේ නමක් හරි කතා කරන්න ඔබට පවක් සිද්ධ වෙලා ඇති. ඔබ මේ සංසාරයක් ගැන හිතන කෙනෙක් නෙවි වෙන්නට ඇති. බොරුවට කතා කරමින් රංගපානව වෙන්නට ඇති. අන්න ඒක ගැන පරිස්සම් වෙන්න මේ කියන්නේ. මේ ශාසනය දුර්ලභ පිරිසක් අත තියෙන දෙයක්මයි. අති දුර්ලභයි. එම නිසා බුද්ධෝත්පාද කාලයක මේ 5000ක ආයු තියෙන කාලය තුල හැමෝම ධම්මස පහල කරගන්නේ නැහැ. හැමෝන්ටම බෑ. මේ අහලා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසු කාලයක් වෙන් කරගෙන තනිකර ඒ කාලයේ ධර්මානුකූලව ඉඳලා සියලු දේවල් හිතට එන සියලු කෙලෙස් ධර්මයන් ඇසුරු නොකර ඉඳලා බාහිර දේවල් වල කෙරෙහි තිබෙන්නා වූ දැක්කම උපදින්නා වූ කෙලෙස් ධර්මයන් අවශ්‍ය ගන්නේ නැතුව ඉන්න පැත්තකට වෙලා ඉඳලා ඒ පැත්තෙනුත් සංවර භාවයක් හදාගෙන ඒ කියන්නේ භාවනානුයෝගී විඳලා හිත ධර්මානුකූල කරගෙන හිත දහමට සමාධිගත කරගෙන දහම තුලට පවත්වමින් ධ්‍යාන සම්පatti වලට පැමිණෙමින් ඔහු උපායශීලී විය යුතු කාලය මේ. එතකොටයි දහම Taman තුල රජ කරන්න ගන්නේ. එතකොටයි දහමෙන් එන්නා වූ අධික වූ සැප දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ නැහැ. මේ කියන කිසි කෙනෙකුට මේ සැප දැනෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ වචනයක් අහගන්න ලැබෙනකොට, සම්බුද්ධ වචනයක් හිත තුල ක්‍රියාත්මක වෙනකොට, සම්බුද්ධ වචනයක් හිතට ගලාගෙන එනකොට, පෙරපින් මතු වෙනකොට ඔහු බොහොම සංවර වූ සතුටටපත් වූ නිවනටපත් වූ කෙනෙක් වෙනවමයි. ඒ නිවනටපත් වෙන කෙනා පෙර අතීතය ඇසුරු කරනවමයි. ඒ පෙර අතීතය ඇසුරු කරන්නේ ඔහු වචන වලින් නෙවි, ඔහුගේ ජීවිතය තුල තිබෙනා වූ ක්‍රියාව තුලින් මේ මොහොතේ ගලපමින් සිතට මේ සියල්ල ගලපමින් මේ කෙලෙස් ධර්මයන් Taman තුල හටගත් බව දකිමින් කෙලෙස් වල අනර්ථය මෙනෙහි කරමින් ඔහු ජීවිතය සතුට ස්ථිර කරගන්නවා. ඒ ලෝකෝත්තර සතුට
ලෝකය යනු තමාගේ හිත තුළ පහළ වෙන කෙලෙස් කන්දයන්. මේ කෙලෙස් කන්දයන් නැසුර නිසා එන්නා වූ අසහනයන් දකින්නේ දහම ඇසුරු කරන කෙනෙක්. ඒක දුකක් බව දකින්නේ, ඒක අසහනයක් බව දකින්නේ. දහමට ගලපන කෙනෙක් දහමට ගලපනකොට හිත නිවෙනවා. හිත නිවි නිවි සුවපත් වෙවි යනවා. ඒ හිත නිවෙනකොට, හිත සුවපත් වෙනකොට එයාට තේරෙනවා අපි දැන් තමයි ඇත්ත දකින්නේ. මෙච්චර කල් මිරිඟුවක මායාවක විකෘතියක හිටි බව. අන්නේ தත්ත්වයටපත් වෙනකන්, අන්නේ தත්ත්වයට හිත පැමිණෙන තුරු පරිස්සම් වෙවි. මේ සමාජයට බහින්නේ නැතුව ටිකක් කැපකිරීමක් කරන්නට වෙනවා දහම ඉන්න කෙනාට. මේ දහම ස්ථිර නොවුනොත් දන් දීලා ඉවර කරන්න බැරි ගමනක් අපි මේ යන්නේ. පෙරේතෙක් වෙලා උපදී, යක්ෂයෙක් වෙලා අටමහා නිරවල, සතර අපාවල, ඔසුපත් නිරවල උපදී. මේවයි ගියාට පස්සේ ගලවන්න කෙනෙකුට බෑ. තමා විසින් කරගන්න ඕන දේ වෙන කෙනෙකුට කරන්න බෑ. ඕනනම් ඉතින් පින් දුන්නම දෙයියෙක් වෙයි. දෙයියටත් ලැබෙන්නේ මරණේ තමයි. මොකෝ ටිකක් සැප විඳලා මහා දුකකට ඊළඟට එනවා. සක්විති රජකම අවසානයේ මැරිලා තුසිත ඉපදිලා එතනින් පස්සේ සතර පාවල යනවා. ඒක තමයි යථාර්ථය. ඉතින් අපි මේ හැම එකකම තියෙන කරුණු, දැන් මේ කතා කර කරුණු වටපිටාව ඔබ ජීවිතයට සම්බන්ධ කරන්න. ඔබ කවුරුවත් රවට්ටන්න යන්න එපා. ඔබ දහම ඉන්නවා කියලා අනුන් රවට්ටන්න යන්න එපා. ඒක ඊට පාපයක්. ඔබ ඇත්තටම ධර්මානුකූලව මේ මහා විපත් වෙන පේන්න තියෙද්දි, ලෝකෙ අනුන්ට හිතාදර මිනිස්සු නැති වෙද්දි හැම රටේම මිනිහා හදලා තියෙන පරමාණු බෝම්බයක්. අනිත් රටට පෙන්වන්නේ පරමාණු බෝම්බ. එළවලු නිෂ්පාදනයක් පෙන්වන්නේ නැහැ. මේ මිනිසුන්ගේ විකෘතියයි දිනුව කියලා අපි මේ සලකන්නේ. අපි මේ මිනිසුන්ට ගැති වෙලා ඉන්නේ විකෘතියට. ඉතින් බුදුන් වහන්සේ කෙනෙක් පහළ වුණු කාලෙකත්, මේ ශාසනය පහළ වෙන කාලෙකත් ඔබට පෙනේ ඉදිරියේදී මේවා වෙනස් වෙන හැටි. මේවා ස්ථිරව වෙනස් වෙනවා. මේවා පවතින්නේ නැහැ. ශාසනය බැබලෙනකොට සියල්ලම ඉවර වෙලා යනවා. ඒක වෙයි. ඉතින් අපි අද දවසෙත් වෙනද වගේම ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් විසින් දේශනා කළා වූ අති දුර්ලභ, අති රමණීය, පරම ශාන්ත, පරම සුන්දර සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. බුදුන් වහන්සේ කෙනෙක් පණවනවා සිත සුද්ධ කරගන්න. මොකද සිත හැමතිස්සෙම මේ දකින රූප සම්බන්ධ, රූප දකිනකොට හිත කිලිටි වෙනවා. හිත තුල අපට නොදැනෙන්න කෙලෙස් පහළ වෙලා, ඒ කෙලෙස් වලින්ම නැවත ඒ රූපය අසුරු කිරීම සඳහා මේ පරිසරය හිත තුලම සකස් වෙනවා. තවත් සිතක් ඒ සිත එහෙම පහළ වෙනකොටම හිත ඒක අරමුණු ගන්නකොට අරමුණු ඉෂ්ට කරගන්න නැවතත් අරමුණක් ලෙස පහළ වෙනවා. නැවතත් අරමුණක් ලෙස ඉෂ්ට කර ගැනීමේදී කරන්න ඕන ක්‍රියාපිළිවෙත් පහළ වෙනවා. මම මේ උපමා කීපයක් ගත්තේ ඒ විදියට පිළිවෙලට කෙලෙස් ධර්මයන් පහළ වෙවි තමාගේ තියෙන සැප මරමින්, තමා සසරට අදිමින්, කර්මය තමන්ට දායාද කරමින්, චේතනාව කර්මය චේතනහම් භික්කවේ කම්මං වදාමි. කම්මස්ස කොම්මි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. කර්මය සකීය කොට, නෑය කොට, බන්දු කියන්නේ නෑය කොට, සකීය ජීවිතේ කොට, ස්වාමිය කොට, කර්මයට යටත් වෙමින් තමයි අපේ ජීවිතේ තියෙන්නේ. අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වන චේතනහම් භික්කවේ කම්මං වදාමි. එතකොට චේතනා කුසල චේතනා අකුසල චේතනා කියලා නැවත බෙදෙනවා. ඔබ දන්නවා අරමුණු වෙනවා අපිට හිතට එන දේ. රූප සංඥා ලෝකේ, රූප සංචේතනා ලෝකේ, රූප තණ්හා ලෝකේ, රූප විතක්කෝ ලෝකේ කියලා මේ ලෝකේ කියන්නේ ආධ්‍යාත්මය තුල, හිත තුල ඇතුලේ සිතුවිල්ල ලෙස පහළ වූ ටික. ඒ අරමුණු පොදිය උපාදාන ස්කන්ධය රූප සංඥා ලෝකේ. මේ සංඥාව සහිත ලෝකය උපාදාන ස්කන්ධය. සංචේතනා ලෝකේ ඒක චේතනාව වෙනවා. රූප තණ්හා ලෝකේක තණ්හාව බවට පත් වෙනවා. ඒකම තමයි තණ්හාව කියලා තියෙන්නේ, වෙන දෙයක් නෑ. මේ ටික ඉස්සෙල්ලා Taman තුලින් දකින්න, දැකලා හඳුරගන්න. මේ ඇත්ත, මේ ක්‍රියාව. මට එන අරමුණට අනුව තමයි මට මේ බාහිරේ පේන්නේ. මම අහිංසකයෙක්ද, සල්ලාලෙක්ද, බේබද්දෙක්ද, කපටියෙක්ද, මෝඩෙක්ද තීන්දුව වෙන්නේ ඔතනින්. ඔය ටික ඉස්සෙල්ලා Taman තුල වෙන්නා වූ ධර්මතාවක් කියලා හඳුරගන්න. ඇස රූප ගැටෙනකොටම
කන ශබ්ද ගැටෙනකොටම නාසයේ ගන්ධය ගැටෙනකොට දිව රසයන් එක්ක ගැටෙනකොට කයේ යම් දෙයක් ගැටෙනකොටම මනසේ මතකයක් එනකොටම කෙලෙස් පහළ වෙනවා. ඒ කෙලෙස් එක්කමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට කෙලෙසුණු සිතට කෙලෙසුණු සිතින් තමයි ඇස පරිහරණය කරන්නේ, නාසය, දිව, ශරීරය, මන පරිහරණය කරන්නේ. මේ ආයතන සියල්ල පරිහරණය කරන්නේ කෙලෙසුණු සිතින්. දැන් ඒ ඉන්න කෙනා ඉන්න පැත්තටවත් හොඳක් වෙන්නේ නැහැ. ඒක ඉතින් ඔබ අවබෝධ කරගන්න. ඔබ දිහා කෙනෙක් නරක අදහසකින් නපුරු අදහසකින් බැලුවොත් හොඳද? නරකද? එතන තියෙන උත්තරේ. ඒ උත්තරේට අනුව ඔබ බලන්න. එහෙනම් ඔබ තුලින් මේක වෙනවා නම් ඒක හොඳද? කරන කෙනාට පව් නේද? යටත් වෙන පුජ්‍යලයාටත් දඬුවමක් නේද? ඔබට නම් මේ නරක සිතාවේ නරක සිත කියන්නේ කෙලසීම. නරක සිතේ ඉඳගෙන බාහිරය බලන එක. බාහිරයටත් පාපේ ගිහිලා තව කෙනෙක් පවට හෝ තව කෙනෙක් කෙලසීමට නැඹුරු කිරීම නේද? මේ එක්කෙනෙක් පව් කරොත් තව කී දෙනෙක් ඒකට නැඹුරු වෙනවද? එක්කෙනෙක් බොරු කිව්වොත් තව කී දෙනෙක් ඒකට නැඹුරු වෙනවද? මේ සමාජයේ පවෙන් පුරවන්න එක්කෙනෙකුට ගත වෙන්නේ මොහොතයි. බලන්න මේ ටික අවබෝධ කරලා දෙන්න කොයිතරම් අමාරුද? පිළිගන්න කෙනෙක් කොච්චර අමාරුවෙන්ද පහළ වෙන්නේ? ඔබටවත් පුළුවන්ද මේක පිළිගන්න? ඔව් මේ මට සිතුනේ මෙහෙම. ඒකේ නා හතුරු කියලා හිතුණා. මගේ හිතේ ද්වේෂය තියෙන්නේ. මේ ද්වේෂයෙන් මං ක්‍රියාත්මක වුණොත් මගෙන් මේ ක්‍රියාව පිටතට ගියොත් පිටේ ඉන්න මිනිසුන්ට ද්වේෂය ඇවිල්ලා මාව එක්ක ගැටීම් ඇති කරගෙන තවත් මේ කෙලෙස් ධර්මයන් මේ සමාජෙ බහුල වෙයි කියලා ඔබට හිතෙනවද? කම්ම පටිසරණා මේ කර්මේ සරණ නේද යන්නේ? චේතනාව කිව්වේ සංඥාව කිව්වේ තමන්ගේ හිතේ පහළ වෙන්නා වරම. මනසමවන්නා වරමුණ සංඥා සංචේතන. අන්නේ සංචේතනාවෙන් මිදිලා කර්මෙන් මිදිලා තමන්ට පුළුවන් නම් මේ චුට්ට උපදව ගන්න. මේ චුට්ට වෙනස් කරගන්න. මේ මොහොතේ ඉස්ස සුද්ධ කරගන්න. හිත සුද්ධ කරලා පවත්තන්න. මොනතරම් ආශ්චර්යද? මොනතරම් සිද්ධ නොවන දෙයක සිදුවීමක්ද? මොනතරම් බලයක්ද ඒක? ඒ එක්කෙනෙක් මුදවන්න බෝධිසත්වයෙක් ලෝකෙට බහි. සමහර බෝසත් කතාවල එක්කෙනෙක් වෙනුවෙන් උන්වහන්සේ බැහැලා තියෙන දිව්‍ය ලෝක සැප අතෑරලා බැහැලා තියෙන එක්කෙනෙක් ගලවන්න. දිව්‍ය ලෝකේ යන්න මිනිස්සු ප්‍රාර්ථනා කරද්දී උන්වහන්සේගේ සසර පුරුද්දෙන් උන්වහන්සේ ලෝකෙට දෙන උත්තම දායාද ආනිසංසෙන් දිව්‍ය ලෝකෙ ගියාම ඒ දිව්‍ය ලෝකෙත් අතාරිනෝ ලෝක කෙනෙක් ගලවන්න. අපි තප්පරයකටවත් අපි කකායේදී බත් පිඟාන තියලා නැගිටින්නේ නැහැ ලෝක කෙනෙකුට උදව්වට. අපි පත්තරයක් කියව හිටියොත් ඒක අතෑරලා ප්‍රශ්නයක් වුණාට ඒක විසඳන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද බුදුන් වහන්සේලා ගැන තේරුම් ගන්නේ? බුදුවරු තමන් ලෙඩ වුණත් අනික් කෙනා උදෙසා පයින් වඩිනවා. බුදුන් වහන්සේ දානෙ ලැබුණත් නැතත් අනුන් උදෙසා ඒ කාර්ය සඳහා වඩිනවා. ඒක දවල්ද රැද කියලා නැහැ. දෙවියෝ උදෙසා රැ දහම් දේශනා. මිනිස්සු උදෙසා ඕන මොහොතක ධම්සභා මණ්ඩප තුල බුදුන් වහන්සේලා දහම් දේශනා. ඒ කියන්නේ ලෝකයේ සසරින් ගලවන ලෝකයේ හිත සුද්ධ කරන්න අවවාද අනුශාසනා දෙනවා. දැන් තේරෙනවා ඇති ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් කියන්නේ මොනතරම් උත්තරීතර වූ මොනතරම් ගාම්භීර වූ තුමෙක්ද අපිට. ඒ උත්තමයන් වහන්සේ කෙනෙක් ඇසුරු කරන ලැබිලා උන්වහන්සේ අපේ නායකත්වයේ ඉන්නවනේ. අපි උන්වහන්සේගේ දහමේ සරණ යනවා නම් අපි මොනතරම් පිනක් කරපු අයද කියලා සාක්ෂිය ඒ සරණ යෑමමයි. දැන් බුදුහාමුදුරු සරණ යන කෙනෙක් දකින්නේ බාහිරේ වැරදි නෙවි. බාහිර දේවල් ගන්න නෙවි. තමන්ගේ හිත සුද්ධ කරන්න. බාහිරට උදව්වට තමන් ඉන්නේ. අන්නේ තැනටපත් වෙන්නයි මේ යන්නේ. ලේසි නැති ගමන. අමාරුයි. සසරින් ගැලවෙන්න අමාරුයි. ඔව්. සසරින් ගැලවෙන එක ලේසි නෑ.
අපි ගිය සැරේ කතා කරේ ගිජ්ජකූට පර්වතයේ තරම් උස කෙලෙස් ගොඩක් අස් කරා සෝවාන් වෙච්ච කෙනා. සෝවාන් කෙනාට රහත් වෙන්න මේ ඇඟිලි බට්ටක් තරම් පොඩි, තබර ඇටයක් තරම් පොඩ්ඩයි කරන්න තියෙන්නේ කියලා. උපමාවල සඳහන් වෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන අපිට සෝවාන් වෙනවා කියන්නේ මේ පවේ අයිතිය අතහරින එක, සංසාර සම්බන්ධයේ අයිතිය හිතෙන් අතහැරලා දාන එක, සිත සුද්ධ වෙනවා කියන්නේ ඒක. සිත කිලිටි වෙනවා කියන්නේ හිතට කෙලෙස් පහළ වෙන එක. උපතින් වසලයක් නෙවෙයි. ක්‍රියාවෙන්මයි වසලයා. නජච්ඡා වසලෝ හෝති. කම්මනා වසලෝ හෝති, ක්‍රියාවෙන්මයි වසලයා. එහෙනම් අපි දැනගත යුතුයි උපතින් බ්‍රාහ්මණයෙක් වුණත් නජජ්ජාත හෝති බ්‍රාහ්මනා, ඒ කියන්නේ උපතින් බ්‍රාහ්මණයෙක් වුණත්, බ්‍රාහ්මණ වංශේ වුණත් එයා බ්‍රාහ්මණෙක් නෙවෙයි. ක්‍රියාවෙන්මයි බ්‍රාහ්මණය. කම්මනා හෝති බ්‍රාහ්මණ, ක්‍රියාවෙන්මයි බ්‍රාහ්මණයත්වයේ හේවත් පිරිසිදුකම එන්නේ. එතකොට ධ්‍යානලාභියෙක් වෙන්න නිකන් හිතලා බෑ. හිත සුද්ධ කරන්න නිකන් හිතලා බෑ. ඒක තමන් ක්‍රියාත්මක කරන්න ගන්න ඕන. එහෙනම් හිත දකින්න ඕන. හිත ගැන අවධානය දෙන්න පුරුදු වෙන්න ඕන. හිත පෙනීම සඳහා වෙන්කොට කාලයක් අරගෙන මේවා පුරුදු වීම සඳහා අහපු දේ ජීවිතයට ගලපාගෙන දකින්න පුරුදු වෙන්න ඕන. අන්න එදාට ඒ වෙලාවට පෙනෙයි තමන්ට, තමන්ගේ හිතට මේ දකින කූඹියගෙනුත් අදහස් වෙනවා. දකින ඉදි බිම තියෙන ඉදි කට්ට ඒකෙනුත් අදහස් වෙනවා. ඒක නරකයි, ඒක මලකඩ කාලා කියලා හරි විරුද්ධ සිත එනවා. සියුම්ම එන්නේ විරුද්ධ සිත. මලකඩ කාපුවට අපි අකමැති. ඒක ඇතුලේ තියෙන අකමැත්තේ ප්‍රකාශනය. එයා ඒ අරමුණින්ම ඊළඟට ඒක දිහා බලාගෙන ඉන්න. ඒක ආරම් විසි කරනවා. අපි ඒ වස් කරන්න එපයි කියනවා නෙවෙයි, වෙන දේ මේ කියන්නේ. නැත්තම් කියයිද කටු මලකඩ කාපුව එන ගන්න තියන්නද කියලා නෑ. එහෙම තමයි මේ මොහින්න මිනිසුන්ට එන්නේ. ඒවට නම් තර්ක එනවා. ඒවට මහා විතර්ක එනවා. හොඳ තර්කවාදීලු. මේවා තර්කෙන් ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පොඩි කූඹියක් යනවා. මේ කූඹිය දැක්කම හිතෙනවා අපේ කෑමට වහන්න මේ යන්නේ. දැන් අපිට විරුද්ධ සිතාව කියලා පේන්නේ නැහැ. කෑම ගැන හිතනවා කියන්නේ ඇතුලේ හැදුණු අදහස බාහිරෙන් අරමුණක් කරගන්න තුරු ඇතුළට වෙච්ච දේ පේන්නේ නැහැ. මේ කූඹියා යන්නේ අපේ සීනි බෝතලේට. දැන් ඔහු විරුද්ධයි. කූඹියගෙනුත් ඔහු කෙලසිලා. සීනි කූඹිය මරන්න පුළුවන් නම් ඔහු මරනවා. මොකද පොඩි සතා මරුවම් පව් නැහැ කියලා නෙමෙයි ලෝකයේ හේ උගන්වලා තියෙන බුදුහාමුදුරුවෝ නෙමෙයි ලෝකයයි. ඕන පවක් කරනවා තමන්ගේ පැවැත්ම සඳහා. පව් කරන පුරුද්ද මේ කූඹිය මැරීම ඉඳලම ඇති වෙනවා. එතකොට දැන් ඔබ කියයි එහෙනම් කූඹින්ට සීනි කන්නද තියෙන්නේ කියලා. එහෙවට තර්ක කරන්න තමයි මේ සමාජය තියෙන්නේ. මහා දියුණු සමාජය කියන අන්නේ වගේ වැඩක් නැති පැත්තක් කළන්ත හැපෙන එක. අපි කතා කරන්නේ නිවන් දකින්න අයට මේ කතාව කරන්නේ. ඒ කෙනෙක් දකිනවා මේ කූඹියකටුත් මං කෙලසිලා. වහින්න එන්නේ දාඩිය දානවා. මේ දාඩිය හින්දෙනවා නම් හොඳයි, වැස්සත් කමක් නැහැ. අර දාඩිය දානකොට ආපු කෙලස් ටික ඔහු දැක්කේ නැහැ. ඔහු දාඩිය වල වරද දැක්ක, හිත දකින්න බෑ එතකොට. දාඩිය දාද්දි මගේ හිත කෙලසිලා දාඩිය වලට විරුද්ධ වෙලා දාඩියත් එක්ක මට ඇවිල්ලා තියෙන ද්වේෂයක්. ඒකට විරුද්ධකම. මං ඒ විරුද්ධකමෙන් ඉඳන් තමයි දාඩිය දිහත් බලන්නේ. මට ද්වේෂයෙන් මිදිලා මේ දාඩිය ටික පිහිටා ගන්න පුළුවන්. ඒ වරද දැකලා කවදාවත් නොදැක්ක දේ දැක්ක කෙනෙක් බවට පත් වෙලා, දකින්නෙක් බවට පත් වෙලා, අනේ මන් දැක්කා. මේක සිතුවිල්ලක් නේද? මේක ඇතුලේ තියෙන ද්වේෂය නේද? මේ ද්වේෂයත් එක්ක මගේ සිත ක්‍රියාත්මක වෙනව නේද? මට අනර්ථය පිණිසමයි ආවේ කියලා දකිද්දී ඔහු දාඩිය පිහිටා ගන්න. දැන් ඔහු උපන් අකුසල් පහ කරන කෙනෙක්. ඒ උපන් අකුසලේ පහ කරන වෙලාවට තවත් දාඩිය ගැන සංකල්ප එන්නේ නැහැ. කරලා බලන්න. ඔහුට ටික වෙලාවක් යනකම් මේ හිතේ නිවුණු ගතිය තියෙනවා. තප්පර ගානක් හරි තප්පර ඒ සිතුවිල්ලේ ප්‍රබලත්වයේ හැටියට. ප්‍රබල දේ නිවපු ප්‍රමාණයේ හැටියට විනාඩි ගණන් තප්පර ගණන් ඔහුට හිත නිවුණු ස්වභාවයක් තියෙනවා. භාවිතා කරන කෙනා දකින්න දෙයක් තර්කයෙන් ඔප්පු කරන්න කාටවත් බෑ. ඒකයි මේ අතක්කාවචර දහමක් කියන්නේ. එතකොට අපි හිතන් ඉන්නවා අපි උගත් අය, අනිත් අය පහත් අය.
සමහරු උගන්වනෝනේ බාලය අසුරු කරන්න එපා කියන්නේ ඕක කියලා. උගත්ම කෙනා හිතනවා අනිත් අය බාලයෝ මම තමයි උගතා කියලා හු අනිත් අය පහත් කොට සලකා ද්වේෂසිත බාලයන්ට තියෙන අකමැත්ත අද මේවා කියන පොඩ රිදෙයි කමක් නැහැ රිදිලා තමයි තුවාලේ සුද්ධ කරන්න වෙන්නේ. ඒ බාලයා පහත් කොට සලකා ද්වේෂය තමන් ඇසුරු කරනවා. ඒක නිසා තමයි ඒ අයගේ මූණක එලියක් නැත්තේ කවදාව hina මූණක් නැත්තේ ඉහළට යන්න hinaව නැති වෙනවා. මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. මනුස්සකම අතුරුදහන්. එයාලා කතා කරන වැරදි වචනේ නීත්‍යානුකූලයි. පොඩි මිනිහා කතා කරන වචනේ නීත්‍යානුකූල නැහැ. ඒක කැත වචන. ඒ වචනෙටම දීපු තේරුම. එයා ලොකු ඉහළ තැන්වල ඉඳන් ওই වචන කිව්වහම අපි බලාගෙන ඉන්නෝ සල්ලි දීලා මේ ෆෝන් වලින් අන්න ගහ ගන්න ඔයගොල්ලෝ. ඒකට අපි විරුද්ධව බේරන්න යන්නේ නැහැ කවුරුවත්. පොඩි තැනක රණ්ඩුවක් වුණොත් අන්න ඒගොල්ලන් ගිහිල්ලා කූඩු වල දානවා. එහෙමයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ සාධාරණේ අසාධාරණේ හොයන වෙනුවට තමන්ගේ හිත සුද්ධ කරගන්න. ලෝකය ඕක කරලා ඉවර කරන්න කාටවත් බෑ. මොනම මෙතෙක් පහළ වෙච්ච පාලකෙක්වත් ආගමික ශාස්ත්‍රවරයෙකුට මේව පුළුවන් බඩ නෙවි. උන්වහන්සේලා පහළ වෙන්නේ තමන්ට පුජ්‍යලිකව මේ වැඩේ කරගන්න උපදෙස් දෙන්න පමණයි. සමහර ගෙවල් වලින් එක්කෙනයි රහත් වෙලා තියෙන්නේ. සසරෙන් ගැලවිලා තියෙන්නේ. අනිත් අය සසරේ. සමහරුන්ගේ පෞල් පිටින් රහත් වුණු බව සැබෑයි. ඒ අතලොස්ස. සිදුහත් බෝධිසත්වය බුදු වෙනකොට උන්වහන්සේගේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ යසෝදරාගේ අයියා සහ තාත්තා දෙන්නම අවීචිවල. එහෙම ගැලවිච්ච කතාවක් ඔබ අහලවත් නැතුව ඇති. ඒක තමයි පෙර පුරුද්ද තියෙන්න ඕන. කෙනෙකුට ලං වෙන්න පුළුවන් පවෙන් පලි ගන්න සසරේ පෙරම් පුරන් ඇවිල්ලා. කෙනෙකුට උදව්වට පෙරම් පුරන් ඇවිල්ලා ලං වෙන්න පුළුවන් නිවනට පමුණවන්න. දැන් නාලක කුමාරයාට පැවිදි වෙන්න යන උපදෙස් දුන්නේ තමන්ගේ මා. මතක ඇති. නම් තියෙන දවසේ අසිත තාපසය තමන්ගේ එයා බෑනට කිව්වා ගිහිල්ලා තමන්ට ඒ වෙනකොට දැන් hina වෙලා ඇඬුවා. මොකද hina වුනේ ඇහුවා. මේ උත්තමයා බුදු වෙනවා. ඇඬුවේ මොකද මං එදාට නැහැ. බුදු වෙනකොට මගේ ඊට පෙර වයස සම්පූර්ණ වෙලා මං කලුරිය කරලා. අන්න එදා අදිෂ්ඨාන කරන් ගිහිල්ලා මට බැරි සේවය ගන්න මගේ බෑනට හරි දෙන්න ඕන කියලා නාලක කුමාරයා. ඔබ දන්නව නාලක කුමාරයා කිව්වා. කවුද කියලා? මොණෙය්‍යවත සම්පූර්ණ කරපු පළමු පිරිනිවන් පාපු උත්තමයා. අන්න යා නිර්මාණය වෙන්නේ හිමාලෙ ගිහිල්ලා නවත්තනවා. බුදු උන්වහන්සේ කවදා හරි බුදු වෙයි. සිදුහත් බෝධිසත්වෝ කවදා හරි බුදු වෙයි. එදාට දැනගන්න ලැබේ ඇවිල්ලා දහම අහලා සසරෙන් ගැලවෙන්න කියලා නැහැත්වේ. එහෙම වාසනාවක් ලැබුණ කීයෙන් කී දෙනාටද? නේද? අපි දන්නව රට්ටපාල කුමාරයාට එහෙම නිවන් දකින්න යන්න දුන්නේ නැහැ. කොයි තරම් උත්සාහ කළා අපි අපේ වචනෙන් කිව්වොත් මහා උද්ඝෝෂණයක් කරලා තමයි අවස්ථාව ලබා ගත්තේ. නේද? එතකොට දැන් ඔබ ඉහළට ආපු කෙනෙක් නම් ඔබ හිතන්න. ඔබට මේ ලෝකෙ මිනිසු කවුරුත් හුස්මෙන් යැපෙන අය. බඩගින්නට කන බොන අය. සීතල අවුව රස්නේ දැනෙන අය. නිදි මතට නිදා ගන්න අය. ඔබට තියෙන්නේ ඒ ටික විතරයි ක්‍රියාවට. ඔබට පින් බලයකට දෙයක් ලැබිලා ඇති. අනික් කෙනාට පින අඩු නිසා ලැබෙනව අඩු ඇති. හැබැයි ඔබ ගන්නෙත් ඔහුගේ හුස්ම. ඔහු එළියට දාපු හුස්ම තමයි ඔබ ඇදලා ගන්නෙ. ඇද්දේ නැති වුණොත් වෙන් කරලා ගන්න ගියොත් ඔබ මැරිලා. ඒ ලෝකයේ අයගේම දි รา ගිය පස්සලින් හැදිච්ච දේ තමයි අපි එළවලු කියලා කන්නේ. ඒවා මේ පොහොර වෙවි මෙරි එන කාලේ ඒවයින් හැදෙන දේ අපි කනවා. අපිට මේ මුලක් මතක නැහැ. මේ මුල දන්න කෙනා ඉබේ පාලනය වෙච්ච නිවිච්ච කෙනෙක්. මම අද මේ ටික කතා කරේ මේ මහා උදේ පටන් ගන්න පෙර මහා හුලඟක් තිබුණා මෙහෙට. ඔබ දැනගත යුතුයි ලංකාවාසීන්. මහා සුලඟක් මේ දේශනේ පටන් ගනිද්දී නැවතුනේ. නැත්තම් මේ ඉන්න බැරි සයිස් තිබුණා.
අපි දකින්නේ ඒවා බුද්ධ වචනේ ඉස්සරහා කීකරු වෙන හැටි පරිසරය. ඔබ යම් විදියක මේ රටේ මහා පිරිසක් ධර්මානුකූල වුණොත් මේ රට කිසි විපතක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් මේ ඉන්න හැම කෙනාටම මේ දෙන්නේ හොඳක් නේ කියන්නේ. සිත සුද්ධ කරගන්න. කොච්චර නිවුණාද? කොච්චර පාවෙන් ගැලවුණාද? සිත සුද්ධ කරා කියන්නේ පාවෙන් ගැලවුණා. සිත සුද්ධ කරා කියන්නේ කුසල වැඩුණා. සිත සුද්ධ කරා කියන්නේ මාර්ගඵලවලට. සිත සුද්ධ කරා කියන්නේ උපන්න කුසල් පහ කරා කියන එකයි. උපන් පෞකාරකම් පහ කරා කියන එකයි. සිත සුද්ධ කරා කියන්නේ බුදුන් වහන්සේගේ අවවාදයට එකඟව ජීවත් වුණා කියන එකයි. බුදුහාමුදුරු සරණ යනවා කියන එකයි. සිත සුද්ධ කරා කියන්නේ සිත සුද්ධ කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර සද්ධර්මයේ ආනිසංසය ලබා ගන්නවා කියන එකයි. සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් ඵලවලට සම්ප්‍රාප්ත වෙන්න, ඒවාට ප්‍රවිෂ්ඨ වෙන්න, ඒවාට අනුගත වෙන්න බලය හදා ගන්න එකයි. හිත නිවෙනකොට මොකුත් ගැන හැඟීමක් අත්වෙන්නේ නැහැ. මහා ධ්‍යානකට සමවැදුණා කියන්නේ මොන හරි දෙයකට සමවැදුණා කියන්නේ ඒ දේ හැර වෙන දෙයක් දැනෙන්නේ නැහැ. ඕන ධ්‍යානක් ගැන හිතන්න. සොර ධ්‍යාන කියන එකට සමවැදුණා මේ ආය සින්දුව කියනකොට සොර ටික කියනකොට අනිත් ඒවා දැනෙන්නේ නැහැ. ඒ ලෞකික පැත්තත් එහෙමනම්. ලෞකික ධ්‍යානුත් එහෙමනම්. ආර්ය ධ්‍යාන බුද්ධ පණිවිඩයට අනුව හිත තුල වෙන සංවර වූ බව, සියුම් වූ සිතුවිලි පහළ වෙන බව, පවට අඩු පෞකාරකම් නැති, සංසාර සම්බන්ධයෙන් අඩු සිතුවිලි පහළ වෙන බව, බුදුන් වහන්සේ ගැන අරමුණු වෙන බව, සංඝ රත්නය ධම්ම රත්නය ගැන අරමුණු පහළ වෙන බව, මේ මහ විශාල ආනිසංසයක්, ආශ්චර්යයක් මේ හිත සුද්ධ කරන කෙනා ලබා ගන්නවා. ඔබ දන්නෝ ලෙඩක් වෙන්න එනවනම්, මොකද ලෙඩක් නම් ඒක මේ සමාධිය ඉන්න කෙනාට ඒ ලෙඩේ පවතින්නේ නැහැ ඇඟි. ඒ ලෙඩේ තියෙනවා නම් මේවා දන්න අය දන්නවා, භාවිතා කරන අය දන්නවා. මොන ලෙඩක් දාවේ කොරෝනාද එයාගේ කයේ ඒක පවතින්නේ නැහැ. එකම බලය බුදු බලය, වෙන බල නැහැ ලෝකේ. තියයි කියන අයගෙන් අහගන්න අපි නම් දන්නේ නැහැ. එකම බලය බුද්ධ බලය. ඒක තමයි ප්‍රථම. ඒ බලයට තියෙන අය බුදු බලය ගැන 아무ත දෙයක් නෙවෙයි, සිත සුද්ධ කරන එක. සිත සුද්ධ කරනකොට ඔහුගේ කයේ මහා ශක්ති ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු දේ ඔහුට හිත කරව තිබුණු සියලු දේ අඩපණ වෙමින් අක්‍රිය වෙමින් යනවා. අන්න ඒසා විශාල ආනිසංස ටිකක් ලබා ගන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට. දැන් මම මේ වෙනකම්ම කතා කරේ දහමේ ලැබෙන ආනිසංස සහ දහම පවතින ඕන ආකාරය. ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා ධම්මචක්කපවතුන් සූත්‍රයේ. ඒ කියන්නේ මුල්ම ධර්ම දේශනාව. මැදුම් පිළිවෙතට ආවම මේ අන්ත දෙකම, කාමසුකල්ලිකාණු යෝගයත් අත්තිකිලමතාණු යෝගයත්. කාම කියන්නේ කාම නොවනේව නැහැ ඔබට. ඔක්කොම කාම තමයි. ඔබට ද්වේෂයක් ආවත් ඔබ ද්වේෂයට ඇලෙන. කාම කියන්නේ හිතේ තියෙන අරමුණේ ඇලෙන්නේ. පංචකාම, රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටප්පකාම, ධම්මකාම, මනෝකාම. මනසෙන් මැවෙන දෙයට ඇලෙන එක මනෝකාම. එතකොට මනසේ මතක් වුණ අරමුණිය හතුරා. දැන් ඇලුනේ ඒකට. ඒක කාම කියන්නේ. ඒක ඇලුණු දෙයට ඔබ සම්බන්ධ වෙනවා, තණ්හාව. අතනින් ඒ රූපයට තණ්හා වෙනකොට, ඒ රූපයට කාම වෙනකොට රූපයට තණ්හාව ඇවිල්ලා. අන්නේ කාමසුකල්ලිකාණු යෝගේ. ඒක අපි හිතන් ඉන්නේ සැපක් කියලා. අර කෙනෙකුට බනින එක සැපක් කියලා හිතන් ඉන්නේ. යම් දෙයකට ඇලෙන එක සැපක් කියලා හිතන් ඉන්නේ. රත්තරන් බඩු වලට ඇලෙන එක සැප කියලා හිතපු තොදෙයි ඇලුනා. ඇලිලා බල්ලෙක් වුණා. අපි ඒවා අපේ ජීවිතේට ආදර්ශයට ගන්න කවදාවත් හිතලා නැහැ. අපි දන්න භාෂාව මේ කියන්නේ හිතලා නැහැ. ඒ කියන්නේ ගලපා බලන්න පුරුදු කරලා නැහැ. ඇයි? එයයි ඇලුනා නම් එයයි ඇලිලා හිතට මතක් වුණු එකනේ ඇලුනා කියන්නේ. රත්තරන් බඩු මතක් වුණු එක. මතක් වූ දේ අසුරු කර එක තමයි ඇලුනා කියන්නේ. වෙන මොකද්ද? ඒ ගැන හිතන්න ගත්තා. හිතන්න ගත්ත කියන නැවත ඒ අරමුණු වෙවි මොහොතක් ගානේ සිත පහළ වෙන එක. ඒ කියන්නේ නූපන් අකුසල් උපදින එක.
ඔබේ වචනින් ඔබට තේරෙන භාෂාවෙන් මං කිව්වේ. එතකොට තෝ දෙයිය මැරෙන වෙලාවේ රත්තරන් බඩු මතක් වුණා. රත්තරන් බඩු ගැන හිතුවා කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ කර්මය. කර්මය කියන්නේ විපාක. විපාක කියන්නේ අකුසල් සිත දිගට දිගට පහළ වෙන්න ගන්න එක. එතකොට නැවත රත්තරන් බඩු මතක් වෙනවා. කාගේ අතටපත් වේද කියලා හිතෙන්නත් ඇති. දැන් මං කොහොමද මට රත්තරන් බඩු ගන්න යන්න බෑ. මැරෙන මොහොතේ ඇවිද ගන්න බෑ. මොනතරම් දුකක් එන්නේ නැද්ද? ආසාව නිසා Tamanට මතක් වෙන දේ. එක දිගට මේක අරමුණු වෙලා මේ අරමුණෙන් බේරෙන්න දන්නේ නැති නිසා මැරිලා බල්ලෙක් වුණා. දැන් මේ ආදර්ශය ඇතිනේ අපිට. ඔබට පුළුවන් මේ මහ ලොකුවට හදට යන්න යානත් හදන්න. යන නොයනක වෙනයි. ඔබ හදනවනේ. ඔබලා උත්සාහ කරනවනේ. වැඩක් නැති වැඩ කොච්චර උත්සාහ කරනවද? දැන් මේක උත්සාහ කරන අද ඉඳලා. 7 දිනක් තිබෙත්තා මහණෙනි සීව 7 දිනක් සීවටන් වඩන්නේ නම් මුතුම් වූ රහත් ඵලය ඔසේ සැති කල්හි අනාගාමි ඵලය. නිට්ඨිතාති මහා සතිපට්ඨාන සූත්‍ර විග්‍රහයි. දින 7කින් පුළුවන් දෙයක් මේ කියන්නේ. සතිය පිහිටව ගන්න පුළුවන් නම් මේක අවබෝධ කරගන්න පුළුවන් නම් මේ සංසාරයෙන් ඉවර වෙන්න පෙරම් පුරණ ගෞතම බුද්ධ ශාසනේ ඒකාන්තයෙන් ওই ගානෙන් ඉවර වෙයි. වෙනත් බුදු සසුනක නිවන් දකින්න පෙරම් පුරණ නම් ඒකෙදි වෙනකම් මේකෙදි දැහැන් වැඩිලා බලය ස්ථිර වෙලා කෙලෙස් නැති කෙනෙක් වෙලා ඉඳී. එතකොට තොදෙය බ්‍රාහ්මණය දෙන ආදර්ශ බලන්න. අවසානයේ බල්ලෙක් වෙලා එනවා එතෙන්ට. බල්ලෙක් කෙනේ යට ආවේ මොකද? හිතට රත්තරන් බඩු මතක් වුණා අපේ වචනින් කිව්වා. මතක් වූ දෙයට හිතෙන් මැල්ලුණා. ඒ හිතට ආපු දේ හිතින් මැසුරු කර එකයි. ඒකයි චේතනහම් බික්කවේ කම්මං වදාමි කියන වචනෙන් පෙන්නන්නේ ওই චුට්ට. අන්න කම්ම බන්දු. ඒක නෑ යවුණා. කර්මේ නෑ යවුණා. කම්ම පටිසරණ. තමා කැමැත්තෙන් අල්ලන් හිටපු තමා සතු කරගත්තා වූ කියපු ඒ මොහොතේ අතීත රූපයක් වෙන්නේ නැති. රූපං අතීතං වා අනාගතං වා පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා හීනා වා ප්‍රණහිතා වා යදිදං වා සන්තිකේ වා අසන්තිකේ වා මේ රූප ගැන විග්‍රහය බුදුන් වහන්සේ. එතකොට මේ අතීත රූපයක් ඒ මොහොතේ මතකෙට ආවා. දැන් රත්තරන් බඩු මේ මොහොතේ නෑනේ. මේ මොහොතේ අතීත රූපයක්. දැන් රූපය ආවා හිතට. රූපයයි සංඥාව එකයි. ඒ රූපෙම තමයි මෙතන එන්නේ. රත්තරන් බඩු කිව්වම සංඥාව තියෙනවා රූපේ නැති සංඥා නැහැ. වෙන්කොට හඳුනන ශක්තිය සංඥාව රූපය රූපස්කන්ධය ඒක හිතට දැනෙනවා නේ හරි සැප වේදනාවක් විදියට රත්තරන් බඩු මතක් කරනකොට සතුටුයි. ඒක නැති ඒක ගැන දුකයි ස්කන්ධ කියන්නේ ගොඩක්. ඒ තොදෙයියට දැන් මතක් වුණු දෙයට ඇලුනා අන්න නෑ යවුණා කර්ම. කම්ම බන්දු. ඒකෙම නෑ යවුණා. කම්ම පටිසන ඒකේ සරණම යනවා කියන්නේ ඒක මැසුරු කරනවා. දැන් තමා කර්මයට යටත්. අන්න කරිස්වාමී. ස්වාමියා වුණා කර්ම. එතකොට මෙයයි ගෝලයා වුණා. යටත් වුණා. ඒ කියන්නේ වචනින් කිව්වොත් කර්මයට යටත් වුණා. දැන් පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. අන්න පව සම්පූර්ණ වුණා. කල්යාණං වා පාපකම් මෙතන පාපකං වා පවට නැඹුරුණා. පව් කර තැනැත්තා මෙලවත් දුක් වෙයි පරලොවත් දුක් වෙයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා. එයා ගිහිල්ලා වැටුණා නැවත භවයට. දන්නේ කවුද? එයාට දැනගන්න විදියකුත් නැහැ. බල්ලා කොහොමද දන්නේ පෙර භවයක් ගැන? දැනගන්න විදියක් නැහැ. හිතට එන දෙයට අනුව කර්මයේ බලවත් කර්මයක් ආව බලවත් කුසල් කර්මයක් ආවොත් එන්න විදියක් නැහැ. අකුසල් කරද්දි බලවත් කුසල් කර්මයක් ආව ගැලවෙනවා. කෝසල මල්ලිකාව දවස් 7ක් අවීචියේ ඉන්නේ අකුසල් සිතක් නිසා. බලවත් කුසල කර්මයක් එනවා. දීප දාන්නේ මතකට එනවා ආපු ගමන් දිව්‍ය ලෝකේ. මොකද්ද මේකේ තේරුම? ඔබ දැන් තේරුම් ගන්න. දැන් ඔබට එක මොකක්ද ආවේ? තමන් කරපු අයින් භවයට නේත් යන්නේ. කෝසල මල්ලිකා දිව්‍ය ලෝකෙ ගියා කියන්නේ නිවන නෙවිනේ. ආයි භවයට වැටුනේ. බුදුන් වහන්සේ කිව්වද දිව්‍ය ලෝක උසස් කියලා? පහත් කියන්නෙත් නෑ. අමූර්තය කියන්නේ කොහොමද? අජරාමර නිවනට. අමූර්ත මහා නිර්වාණ සම්පත්තිය. නේද? දෙවියෝ අමූර්තය වළඳයි දෙවියෝන්ට ඒ තියෙන සුදා භෝජනේ ඔය ආහාර බතලලු ගැනනේ අපිට හිතෙන්නේ කන්නේ දෙයමයි. අපිට මේ වචන වලට අර්ථය ඇවිල්ලා තියෙන්නේ කෑමක් ගැන. නෑ.
කාලා බීලා වැඩක් තියද දෙයියෝ මැරෙනවා නම් අවසාන දින 14 වස්ත්‍ර කිලිටු වල දෙයියොන්ට යන එන මන් නැතුව දෙයියොන් මේක දහම අහන්න නැතුව දෙයියෝ දන්නෙත් නෑ. අපිට මරණය මතක් වුණාද? අපි මැරෙනයි කියලා මතක් වුණාද ඇහුවේ නැත්තම්? අපි ඉන්නේ නොමැරෙනයි විදියට. මරණය මතක් වුණාමයි අපි කරන පව් අඩු කරගන්නේ අපි. එහෙනම් දෙයියොත් මරණ ගැන දැනගත්තමයි දෙයියොන්ටත් මරණ බය ඇවිල්ලා දෙයියෝ ශ්‍රද්ධානුසාරී වෙන්නේ, ධම්මානුසාරී වෙන්නේ. නැත්තම් දෙයියෝ කාම භෝගී කාමාවචර දිව්‍ය ලෝක කාමයේ හැසිරෙන පංචකාමයන් ඇසුරු කරන. තේරුණාද? එම නිසා අපි හැම කෙනාම තුන් ලෝක වාසීන්ම මතක තියාගත යුතුයි. අන්න චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන මට්ටමේදී අපි මොනවද දැනගෙන ඉඳලා තියෙන්නේ? පොඩි කූඹියෙක් යනවා බත් එකේ. බත් පිඟාන බෙදාගත්තා. බත් පිඟාන මැද ඌ ඉන්නේ. ඌ ගන්නකොට බත් ඇට අතරට යනවා. දැන් අපේ එන්නේ වේගෙ වැඩි වෙනවා. දැන් බත් එකේ අතරට ගියාම අපි ඊට පස්සේ ඌට කරන දඬුවම ඔබ හිතා ගන්න. ඌ තවත් මේ ලෝකේ නැහැ. ඌ කූඹියෙක් වශයෙන් උගේ අණ්ඩක්වත් නැහැ. නේද? අපි කෙලසෙන හැටි කියන්නේ ඒව කූඹියට එලවන්න එපයි කියනව නෙවෙයි. මදුරුවෙක් වහනවා. අපි කොච්චර කෙලසෙනවද? මදුරුව එලවන්න එපයි කියනව නෙවෙයි. ඉස්සෙල්ලා ඒක කියලා නැත්තම් පව් කරගන්න ඕනේ මේ අපිට බැනලා. මදුරුව එලවන්න එපයි කියනව නෙවෙයි. මදුරුව වහනකොට අපේ ඇතුලේ ඇවිස්සෙන ටික දැක්කද? ද්වේෂ සිතක් එනවා දැක්කද? ඩෙන්ගු මතක් වුණොත් ද්වේෂය ප්‍රබලයි. එතකොට තමයි මදුරුවගේ ලකුණක්වත් නැත්තේ. මදුරුව ආපු ලකුණක්වත් අපි ඉතුරු කරන්නේ නැති එකෙන් කියන්නේ අපේ තියෙන මෛත්‍රිය හෝ ද්වේෂයේ ප්‍රමාණය වෙන්න ඇති නේද? ඔබ දන්නවනේ දැන්. දෙකම කිව්වම ඕකෙන් හරි එකක් තෝරගන්න. ඒ ද්වේෂයේ ප්‍රමාණයට මදුරුවාගේ ලකුණුත් නැහැ. සාක්ෂියක් දෙන්නවත් පසුපසේන මදුරට සාක්ෂියට ගන්න මොකක්වත් නැහැ. අන්න ද්වේෂයෙන් කරන දේ. ඒකම තමයි මනුස්ස ලෝක කෙනෙක් තව කෙනෙකුට එරෙහිව කරන්නේ. අමුතු දෙයක් නැහැ. ඒ වෙලාවේ මදුරුවට දෙන දඬුවම මනුස්සයට එරෙහිව ආවොත් මනුස්සයටත් ඒ දේ මනිත් මිනිසා දෙනවා. කර්ම ඒකයි. ඉත්තාණයයි හැඩයයි ප්‍රමාණයයි වෙනස් වෙන විතරයි. ඔව් ඔබ කියයි මදුරුවට එකපාරෙන් ගැහුවා මැරෙනවා මිනිහම මොකද මිනිස්සු එකපාරෙන් මරන්න බැරි ඕන තරම් මේ ලෝකේ කරන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ සිද්ධි අඟුලිමාලත් කැපුවේ එක පීපාරෙන් බෙල්ල. ඒක නිසා මේක යුගයේ ප්‍රශ්නයක් නෙවි තියෙන්නේ. සුදුසුකම් නැති මිනිහගේ සුදුසුකම ලබාගෙන ආවත් සුදුසුකම අහන්න ලැබෙනතුරු ධර්ම ශ්‍රවණය කරන්න වෙනතුරු කරන විපාක එකතු කරන විපාකවල හැඩය මම මේ කතා කරන්නේ. ඉතින් අපි තේරුම් ගත යුතුයි අද මේ සංසාරේ අපි ඉන්නේ. බැලුවහම සසර හුරුව තියෙන අයත් ඉන්නවා. හුරුව නැති අයත් ඉන්නවා. සමහරු ධර්ම ශ්‍රවණය කරන්න යනකොට ඒ ගෙදරම ඉන්න අය විරුද්ධ වෙනවා. දහම බෙදලා විවිධ විදියට බෙදලා අර දහම මේ දහම නම් කියන්නේ. ඒ නිසා අපි අහන දහම තමයි නිවැරදි. එතකොට බුදුහාමුදුරු බෙදාගෙන අර දහම වැරදි. දහම වැරදි කියන එක මොන පවද්ද? බුදුන් වහන්සේට මේ වක්‍රණය ඍජුව අපහාස කරන්නේ. කියවන ක්‍රමයේ අඩුපාඩු සහිතයි කියලා කිව්වට එහෙම කියන්නත් වැඩක් නැහැ. Taman තේරුම් ගන්න සද්ද නැතුව අනුන් විවේචන කර අයින් වෙන්න පුළුවන් නම් තමයි හොඳ. ඇයි මක්කලි ගෝසාල ගාව හිටපු ඔබ දන්නවා අජිත කේස කම්බලීල ගාව හිටපු අය ගලවගෙන බුදුන් වහන්සේ ගාවට ආවා. සරියුත් මුගලන් දෙනම සංජය බෙල්ලට්ට පුත්ත ගාවින් සමාව අරගෙන ගරු බුහුමන් කොට ගුරුවරයාට වැඳ අයින් උනේ. අප සිදුහත් මහා බෝධිසත්වයන් වහන්සේ තමන් ඉගෙන ගත්ත ගුරුවරු දෙන්නට. මතක ඇති ඔබ? ඒ දෙන්නටත් ඒ සුදුසු දේ නොලැබෙනකොට වැඳලා ගුරු ගෞරවය තබා ගියේ. බුදු වෙලත් ඉස්සෙල්ලා බැලුවේ මගේ ගුරුවරු දෙන්නට සලකන්න. බලන්න දීපු ආදර්ශය අපේ ජීවිතේට ගන්නවද? අපි මුල අමතක කරන්න හරිම දක්ෂය. පොඩ්ඩක්ම මුල මතක නැහැ. අපි මුලයි කියලා කියන්නේ කොහටද? මේ දෙවෙනියට ආපු මිනිහා මුල් එක්කෙනා වෙනවා. පළවෙනියා මේ දහම දේශනා කරන කෙනා පැත්තකට දාලා පැත්තක යන කසිකබල් චරිතය පළවෙනියා කරගන්නවා. ભેදය හදා ගන්නවා. මහා මේ දහම අහිලා නැහැ පොඩ්ඩක්. මුල අමතක කරන්න එපා කියලා කියනවා. එහෙම මුලක් නැහැ බුදුන් වහන්සේ මුල අපේ කාගෙත්. එතකොට අපි කොතනින් හරි දහම නැහැ. දහමේ නැහැ දහම ඉන්නෝ. අහන් ඉන්නෝ. භාවිතයක් නැහැ. මේ හැම කෙනාටම මේ අඩුපාඩු පෙන්වන්නේ මේ අඩුපාඩු අයින් කරගන්න. තමන් කරගන්න දෙයි.
කළු ගලක් විලකට දාලා ප්‍රාර්ථනා කරන්නලු කන්නලව් කරන්නලු උඩෙන්න කියලා. බුදුන් වහන්සේ කියන කවදාවත් මේක උඩෙන්නේ නැහැ. ඒ වගේ කරපු පව් අයින් වේවා කියවට අයින් වෙන්නේ නැහැ. අයින් නොවන බව තමයි මුගලන් මහ රහතන් වහන්සේ රහත් වෙලත් කයට විපාකයි. මුගලන් මහ රහතන් වහන්සේ කිව්වොත් පව්. උන්වහන්සේ කයත් අතහැරලා සසර ගමන නිමා කරලා ඉවරයි. නමුත් කය තියෙනවා. කර්මජ කය. කර්මයෙන් හැදුණු කොටසක් මේ කය. ඒ නිසා කයට කර්මඵල දෙනවා. කාලය සම්පූර්ණ වූ කර්මඵල දෙද්දී උන්වහන්සේට සොරු අබෑට ගන්න කුඩු වෙනකන් ගන්න. බුදුරජාණන් වහන්සේට 16ක් පළ දුන්න කියලා උන්වහන්සේම විස්තර කරනවා. නේද? එතකොට කාටවත් ගැලවීමක් නැත. ඒ මොනවද? Taman නොදන්න කාලේ කරපුවා. දැන් දහම දැනගෙන කරනවද මං අහන්නේ? දහම දන්න කෙනෙක් නොදන්න කාලයක් නැහැ නේ. දහම දැනගත්ත නම් දන්නවනේ පව් මොකද්ද, පින් මොකද්ද, හොඳ මොකද්ද, නරක මොකද්ද, අවඩ වෙන්නේ මොකක් කරාමද, හොඳක් වෙන්නේ මොකක් කරාමද? එක්කෙනෙකුට ඔරවනවා අනික් කෙනා එක්ක hina වෙනවා. එයා ඔරවන නිසා මං ඔරවනවා කියන්න මට බෑ. මම hina වෙනවා මගේ කොටස මං කරා. එච්චරයි. සිදුහත් බෝධිසත්වෝ තිටුවා නම් කවුරු හරි බුදු වෙලා මම මහන්සි වෙන්න ඕනේ නැහැ. කවුරු හරි බුදු වෙලා මට මේ වැඩේ කරයි. එහෙනම් බුදුවරු නැහැ. ඒ නිසා ඔබේ කොටස අද ඔබ කරන්න. නේද? බද්දකරත්ත සූත්‍රයේ අර්ථය ඒ වෙලාවට තියෙන දේ ඒ වෙලාවෙම කරන්න. తත්‍ර විපස්සී. මේ විපස්සනාව අනිත්‍ය වශයෙන් බලන එක මේ මොහොතේම කරන්න. මේ සංස්කාර ධර්මය, මේ සිතුවිල්ල, මේ අදහස, මේ සංකල්පය අනිත්‍යයි. ඒ මොහොතේ පහළ වෙන දේ මේ මොහොතේ අනිත්‍යයි කියලා හිතන්න වෙලාවක් යනවා. ඒකත් අපි හිතුවොත් සංකල්පයක් විදියට එන්නේ. ධර්ම ඥානයත් සංකල්පයක්. ඔබ ගලවන්නේන අසිපත. ඔබ ගලවන්නේන පණිවිඩය. ඔබට හිතෙනවා මේ කූඹියා බත් එකට වහයි. ඔබට එක පාරට පණිවිඩ එනවා. ඔන්න දැන් ආවා. ඒ අදහසින් කූඹිය දිහා බලන් ඉද්දිම හිත කියනවා මේක සංස්කාර ධර්මයක්, මේක සංකල්පයක්. මේක ඇතුලේ දේශය තියෙනවා. කූඹියට විරුද්ධව මගේ දේශය වැඩ කරනවා. මගේ හිත කිලිටි වුණා. ඔන්න ඔහු සාකච්ඡාවක් කරනවා. ඔහු විශාල ධර්ම කරුණු ටිකක් ඔහු තුලින් උපදවාගෙන යසුරු කරමින් ඔහු ඒ දුක සතුට බවට පරිවර්තනය කරගන්නවා. දැන් ඔහුට පුළුවන් මේ කූඹිය මැරුණොත් මට පව සම්පූර්ණ මම මරන්න නැතුව අයින් කරලා දානවා. අන්න ඔහුගේ පරිවර්තනය අබය දානයක් මට්ටමට ඇවිල්ලා ජීවිත අබය දානයක් දීලා ඔහු අකුසල් නොකර කුසලයේ බවට පත් වෙන්න. දැන් තේරෙනව දහම ඉන්න ඕන හැටි. පාර කෙනෙක් යනවා. අපි මේ උපමා අරන් අද දවසේ මේ වටිනම කරුණු ටික ජීවිතේට සම්බන්ධ කරන්න බැරි නම් මේ දහම අහලා වැඩක් නැහැ. ඒකයිම සම්බන්ධ කරන්න කොටස් උපමා සහිතව මේ කතා කරන්නේ. පාර යන කෙනා කියන්නේ දහමට අනුව ඇහැ රූපේ. ඇහැ කියන්නේ පෙනෙන බලය. පෙනෙන දේ රූපේ. එහෙනම් ඇස රූපේට කියන්නේ ආයතන දෙක. ඇස ආධ්‍යාත්මිකයි, රූපේ බාහිරයි. එතකොට මේ බාහිරේ පේන්නේ කොහෙදද? ඇස තුලදී. පෙනෙන ශක්තිය යනු ඇස නොවේ, ඇස තුල ක්‍රියා එවලට නිෂ්පාදනය වෙන බලයක්. ඒ බලයයි මේ දෙක එකතු වෙනවා. එකතු වෙනකොට විඥානේ පහළ වෙනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අන්න චක්කු විඥානේ පහළ වෙනවා ඒ වෙලාවේ. එතකොට මේ තින්නම් සංගතිපස මේ තුන් දෙනාට කියන්නේ ස්පර්ශය. දැන් මේක වෙන්නේ එළියේද ඇතුළේද? තමගේ ආධ්‍යාත්මික කය තුල. ඇතුළේ. දැන් එතකොට එළියේ ඉන්න රූපේ පෙනෙන ශක්තිය බවට පත් වෙන්නේ තමගේ ආධ්‍යාත්මය තුල. පෙන්වෙනවා දැන්. එතකොටම හිත ඇතුළේ එනවා පණිවිඩේ අරයා හතුරා. ඒ ඉන්නේ මගේ හතුරා. අර ගමරාල මගේ හතුරා. පැහැදිලි. ගමරාල හතුරා කියලා පණිවිඩේ එනකොටම මගේ හිතේ පහළ වුණේ කෙලස් ටිකක් කියලා මට හිතා ගන්න බෑ. මගේ හිතේ පහළ වුණේ කෙලස් ටිකක් කියලා මට හිතා ගන්න බෑ දහම නැත්තම්. ගමරාල හතුරා කියන්නේ මගේ හිත තුල පහළ වූ හැඳිනීමක්. ඒ රූපෙට මන් තුල එන්නව විස්තරය. ඒ ඇසට ආපු රූපය ආධ්‍යාත්මය තුල පහළ වූ බාහිර රූපය. ආධ්‍යාත්මය තුල පහළ වූ බාහිර රූපය. පිළිගැනීමට මා තුල එන්නේ හතුරා කියලා රූප සංඥාවක්. ඒ සංඥාවේදී හතුර වෙච්ච මොහොතේ රූපේ තියෙනවා. ඒ රූපෙත් රූපයක්. ඒ ඔක්කොගෙම සංයෝජන මෙතන තියෙන්නේ එකතු වීමක්. ගොඩක් දේවල් එකතු වුණා.
දැන් මොකෝ කියන්නේ? අන්න ඒ ටික පේනවා නම් ධර්මඥාන. එතකොට එළියේ කෙනා හතුරු කියලා පේන එක වෙනස් වෙලා ඒක හැදුණු හැටි පේනවා. එය සකස් වූ ආකාරය ආධ්‍යාත්මය තුළ සකස් වූ ආකාරය පේනවා. සකස් වෙච්ච දේ නොපෙනෙන මට්ටමට කියනවා, නොදන්න මට්ටමට කියනවා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ධර්මඥානෙ නැති තැන. සදහම් මැස නැති තැන. පසේ බුදුවරයෙක් සම්බන්ධව ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් සම්බන්ධ නෙවෙයි, ඔබ ගැන. තුන් ලෝකෙ ගැන. එතකොට ඔබට පේනවා නම් මේක සංස්කාර ධර්මයක්, මේක ඇතුලේ ද්වේෂය තියෙනවා. මේක සකස් වෙන්නේ මේ විදිහට හැරූප ගැටෙද්දී මේ 15 සංඥාවේ මේක තියෙන්නේ කියලා ගන්නකොට එක මොහොතෙම මේ උපන් අකුසල් පහ කරන කෙනෙක්. උපන් අකුසල් ඇසුරු නොකරන කෙනෙක්. ඒ කියන්නේ අකුසලෙන් මිදෙන කෙනෙක්. අකුසලෙන් මිදීමට කියන්නේ කුසල්. කුසල් උපදවගත්ත කෙනෙක්. ඒ මොහොතෙම උපදවගත්ත කුසලය ගැන සතුටු වෙන කෙනෙක්. එය දකින්න කෙනෙක්. දැන් මට ඒ උපන්න කුසලයේ ඇසුරු වෙන්නේ නැහැ කියලා ඒ සත්‍ය ඥානය තුල ඉඳගෙන බුද්ධ ලම්බන ප්‍රීතිය ඇසුරු කරන කෙනෙක්. මොනතරම් ආශ්චර්යයක්ද. ඔහු සිත පහළ වූ ආකාරයක් දකිනවා, සිත දකිනවා කියලා දකිනවා. සිත දකින වෙලාවේ සිත දකිද්දී බුද්ධ වචනයට අනුව ගැළපී පෙනෙද්දී සිතේ තියෙන කෙලෙස් ඇසුරු නොවෙනවා කියලා දකිනවා. මේ හැමදේම පරිඤ්ඤය පිරිසිඳ දකිනවා. සිත පිරිසිඳ දකිනවා. සිත පෙනෙන ශක්තිය මේ දහම කියා වෙන්කොට දකිනවා. සිතත් සිත දකින ශක්තියත් වෙන්කොට දකිනවා. ඔහු බොහෝම සංවර වෙච්ච කෙනෙක්. බොහෝම තැන්පත් වෙච්ච කෙනෙක්. ඒ මට්ටමේ ඉඳගෙන ඔහු ගැන සතුටු වෙනවා. අන්න බුද්ධාලම්බන ප්‍රීතිය. අන්න එතන ලෝකෝත්තර සතුට. කෙලෙසුන්ගෙන් මිදෙද්දී දැනෙනා සැහැල්ලුව, ප්‍රීතිය, සැහැල්ලුව, සුඛය මෙයා දන්නවා. ඒවත් ධර්මතා කියලා දකිමින් තවත් ඒ දහම මහා බලයක් බවට පත් කරගන්න කෙනෙක්. මේ මොහොතේ දැනෙන ප්‍රීතියක් ධර්මතාවක්. එයත් මම හෝ මගේ ආත්මෙන් නොවේ. ඔහු තුන්වෙනි දැහැනත් ඉක්මවලා යන. මේවල් ලේසි නෑ ඉතින් කිව්වට. භාවිතා කරන කෙනාට අමාරුත් නෑ. නොකරන කෙනාට ඉතින් මේවා හැමදාම වචන මාලාවක් විතරයි. තව කල්පකින් අහුවත් වචන. භාවිතා කරන කෙනාට ජීවිතාංග ටික. මේ සැහැල්ලුවත් ධර්මතාවක් කියා දකිද්දී හතරවෙනි දැහැනට එනවා. මේ සුඛයත් ධර්මතාවක්. සුඛස්ස පහන යන සුඛය එතකොට පහ වෙනවා. එතකොට දුක පහ කරා වෙන සුඛස්ස පහනාය දුක්ඛස්ස පහනාය. ඔව් මහා ගාම්භීර සතුටකින්. ඒ වෙලාවේ ඔහුට මේ මොනවත් දැනෙන්නේ නැහැ. ඔහුට ලෝකෝත්තර සතුට හැර වෙන දෙයක් දැනෙන්නේ නැහැ. අන්න එතෙන්ට එන්න ඔහු කරේ ඔහු තුල පහළ වූ දේ යථා භූතය. එහෙම නැත්නම් ඔහු තුල පහළ වූ අරමුණ. ඔහු පහළ වූ සිතුවිල්ල යථා භූතය. අන්න ඒක දැක්කා. ඥාන දස්සන යථා භූතං ඥාන දස්සන. අන්න දැන් දකින්නකොට සුද්ධ වෙන්න ගත්තා. සිත සුද්ධ වෙන්න ගත්තා. හැබැයි ඔහු දන්නවා තාම මගේ කෙලෙස් උපදින ශක්තිය තියෙනවා. එම නිසා න සුවිසුද්ධං අහෝසි. ඒ වෙලට සුද්ධ වුණාට මං සුද්ධවන්තෙක් නෙවි. දැන් සුද්ධ වෙන්න පටන් අරන් දකින්න නිසා. ඔහුට හරි සතුටක් එනවා. දැන් මම මාර්ගේ යන කෙනෙක්. ලෞතර සද්ධර්ම මගේ ජීවිතේ වෙලා කියලා. මාර්ග ඥානය කියන සතුට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මාර්ග ඥානය නිසා මං සුද්ධ වෙනවා. මේ විශේෂ සුද්ධ වීම. එමිසා ඒ සතුට ඔහු විඳිනවා. මේ ප්‍රතිපදාව නිසාමයි මන් නිවෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශනය. මේ ප්‍රතිපදාව නිසා ඉන්නා වූ ඥාන දර්ශනයක්. එහෙනම් මං බුදුහාමුදුර සරණ ගිය ධර්ම ශ්‍රවණය කරපුකේ ආනිසංසමයි මට මේ වෙන දෙයක් නෙවි කියලා. ධර්ම ශ්‍රවණේ ආනිසංස වූ නැවත නැවත ඇසුරු කරමින් දකිමින් ගලපමින් ඔහු සතුටු වෙනවා. හැම තැනින්ම සතුට එන්න ගන්න කනෙන් ශබ්ද ඇහුවත්, ඇසෙන් රූප දැක්කත්, නාසෙන් ගන්ධයක් දැනුණා. දිවට රසයක් දැනුණත්, කයට ස්පර්ශයක් දැනුණත්, මනසෙන් මතකයක් ආවත්, මේ හය ඵලෙන් මොකක් ඇතුළට ආවත්, ඇතුළේ සක්‍රිය වුණත්, ඔහුට එය පෙන්වන ශක්තිය සතිය ස්ථිර වෙනකම් ඔහු වතාවත් කරමින් එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාව බලවත් වෙන්නට තමන් තුළ බුද්ධ වචනේ සක්‍රිය වෙන්නට උපස්ථාන කරමින් ඉඩපස්තාව ලද විගස
හුදකලාවේ මෙනෙහි කරමින් ඒ බලය ස්ථිර කර ගන්නට වෙර වීරිය හේවත් භාවනානුයෝගීව වැඩවසන කෙනෙක්. කවුනිකරුණේ වැඩක් නැති දේවල් කියවන, තීරු ලිපි අරෝමේව කියවන, මාධ්‍යවල බලන කෙනෙක් නෙවෙයි. එහෙම ඉතින් ගණ්ඩ දෙයක් නැත්තම් ගණ්ඩ අරගත්ත දේ තමයි මේ කියන්නේ මෙච්චර කළා. ඔව් බොහොම නිවි නිවි සුවපත් වෙවි යන කෙනෙක්. ඔහුට දැන් මාර්ගය ආවුණාට පස්සේ මේ ලෝකේ කිසි දෙයක් වැඩක් නැහැ. රට්ටපාල කුමාරයා මව් දෙමව්පියන්ගෙන් පැරැත්ත කරලා බලාත්කාරයෙන් ඒ තමන් පෙර සසරේ ගෙන ආපු බලය අවදි කරගෙන නිවන් දකින්න ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරලා බුදුන් වහන්සේගේ ආශිර්වාදෙ පිට ඈත වනපෙදෙසක වාසය කරා. උන්වහන්සේ කෙලෙස් නැසල මිස ඉන්නේ නැත කිව්. කෙලෙස් නැති වුණා උන්වහන්සේට. 이르දි ප්‍රාතිහාර බල පහළ වුණා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා ගුරු දේවයන් වහන්සේ වෙන බුදුන් වහන්සේට කිව්වා මට කෙලෙස් නැති සතුට දැනෙනවා කියලා. බුදුහාමුදුරු දන්නව රහත් වෙලා. දෙමව්පියෝ බැහැ දකින්න ආවා. අනේ මේ දෙමව්පියෝ සසරින් ගලවන්න. පුරුද්ද නැති දෙමව්පියෝ මොකද කරේ? රත්තරන් කන්දක් ගොඩ ගැහුවා. දැන් ඇතිනේ ඔය සිවුර දාන් හිටියා. දැන් ඕක ගලවලා ගෙදර ඉන්න කියලා රත්තරන් කන්දක් ගොඩ ගැහුවා රට්ටපාල කුමාරයා. වැරදිලා හරි ගියොත් බේර අල්ල ගන්න කාන්තාවත් කණ්ඩායමක් තියලා තිබුණ පැනලා අල්ල ගන්න. කතාව දන්නේ නැත්නම් කතාව කියවල ඉතිරි ටික තේරුම් ගන්න. එතකොට මේ මගපල ලැබුවම හිතෙන්නේ අනිත් අය බේර ගන්න. සරියුත් මහ රහතන් වහන්සේ තමන්ට මහා කැත විදියට අපහාස කර තමන්ගේ අම්මා රූපසාරි බැමිණිය. දරුණු අපහාස කරපු පවුලේ ඔක්කොටම කෙනා මුදව ගන්න අවසාන මොහොතේ එනවා. පිරිනුවම් පාන දවසේ එනවා. අනේ මාර්ගේ ඉන්න කෙනා අන්තිම තප්පරේ හරි කොච්චර අවලාද නැගුවත් ගලව ගන්න උත්සාහ කරනවා. ඒක තමයි බුදු පරපුරේ ලක්ෂණය. බුදුහාමුදුරු සරණ ගිය අය ඒත් බුදු පරපුරේ උත්තමයන්ගේ ලක්ෂණය ඒක. මේ දහමේ ඉන්න කෙනාගේ ලක්ෂණය තව කෙනෙක් මේකට අරගෙන මේ දහම කියලා දීලා ගලවන එක. දන්නව බව පේන්න කියා දෙන එක නෙවෙයි. තමන් මෙහෙම පෙරම් පුරන කෙනෙක් කියලා දෙන්න බොරු කට කතා දොඩමින් කියවන එක නෙවෙයි බුද්ධ වචනේ ආශ්චර්ය දේශනා කරන එකයි යුතුයකම. මෙහෙම හිතනද මෙන්න මේකයි සචිත්ත පරියෝධපණං හිත සුද්ධ වෙන විදියට හිතේ හටගත්ත කෙලෙස් වල වරද ඔබේ වරද දකින්න එපා. කෙනෙකුගේ වරද දකින්න කෙනෙක් උනේ නෑනේ. සංස්කාර ධර්මයන් පහළ වුණාම සංස්කාරය වෙනයි, කය වෙනයි. ඔය ටික නොදැනගත්තොත් තමයි සක්කාය වෙලා මේ ඔක්කොගෙම මිශ්‍රණයක් හැදෙන්නේ. හිත දකින්න මේක හිතවිල්ලක් කියලා දකින්න, සිතක් කියලා දකින්න, සිතුවිල්ලක් කියලා දකින්න, සංඥාවක් කියලා දකින්න, උපාදානස්කන්ධයක් කියලා දකින්න, අවස්ථාවට පහළ වෙන නිරුද්ධ වෙන ධර්මතාවක් කියලා දකින්න, කෙසේ හෝ දකින්න. අපි උපදෙස් දෙන්න ඕනේ එහෙමනේ. ඈත තියෙන උත්සවයක් අපිට පේන්නේ නැත්නම් අපි ඈත තියෙන ගහකට නැගලා පොඩ්ඩක් පුළුවන් මට්ටමේ උඩකට නැගලා බලනවා. බංකුවක් තියලා හරි නැගලා බලනවා. ටිකක් ඉස්සරහට පොර කාගෙන සෙනගස්සෙන් ගිහිල්ලා බලන්න පුළුවන් නම් එතනත් මොකක් හරි උඩකට වෙනලා අඩු ගානේ බැරනම් පත්තර කොලයක් තියලා හරි ඉස්සෙන්ද බලනවා. වොමනාව තියෙන කෙනා එහෙමයි. මම මේ කියන ඒවා ඔබ කරපුවා. අපි කවුරු කරපුවා. තව ටිකක් ඉස්සරහට යන්න බලනවා. ඉස්සරහට යන්න ඒකේ තියෙන තමන්ගේ ආශාවල් ඉස්සෙමකොට දැනෙන සතුට වැඩි. දහමත් එහෙමයි. මේ දහමේ එන්න පුදුම සැනසෙල්ලක් තියෙනවා. දහම භාවිතා කරනකොට ඉතින් පේනවා අනිත් මිනිස්සු අපාය යනවට නම් අකමැති. ඒක තමයි මෛත්‍රිය කියන්නේ. අනිත් මිනිස්සු පව් කරනවට අකමැති. ඒකටයි මේ කතා කරන්නේ. ඒකයි මිනිසුන්ට නොතේරි. ඒ මිනිසුම දේශනා කරන කෙනාට කතා කරන කෙනාට අපහාස කරන්නේ ඒ පවෙයි කොයිතරම් ඇලිලාද ඒ කට්ටිය. මේ ඒ අයගේ ඉතින් කටවල් නැති වෙන ඉදිරියේදී. ඉදිරියේදී විපාකෙන්නේ දැන් හදාගන්න ඉදිරියේදී විපාක. එම නිසා අපි හැම පැත්තකින්ම පරිස්සම් වෙවි එන ගමනක්. යන ගමනක්. ඔබ කවුරු තුන් ලෝකේ. මේ දකින ඇස දැකපු රූප වලින් අපි කීයකින් අපි සසරට බැඳිලා ඇද්ද? විරුද්ධ පහළ වුණාම විරුද්ධ සිතෙන් අපි ඒකට බැඳිලා ඇති. රාගය පහළ වුණාම රාග සිතින් කැමැති සිතින් අපි ඒකට බැඳිලා ඇති. ඒවා හිටි ගමන් මතක් වෙනවා. අපි කියන්නේ අපේ වචනින් කිව්ව මතක් වෙනවා. එහෙම නැත්නම් රූපය ආරම්මණය වෙනවා. අපි හිතලා කතා කරන්නේ නැහැ නේ. එහෙනම් අපි ගන්නෙත් නැහැ නේ ඕන නැති ඒවා. මේ නිකන් ඉන්න බත් කන්න යනවා. බත් කන්න පිඟාන ගන්නකොට පිඟානේ ලුණු කෑල්ලක් තියෙනවා.
මේ ලුණු කෑල්ල දැක්කම පත්තෑයෙක් මතක් වෙන්න පුළුවන්. මේ ලුණු කෑල්ල බැදිච්ච එකේ පාට හැටියට උගේ පැත්ත මතක් වෙන්න පුළුවන්. මේ රූපය වෙන රූපයක් ආරම්මණය කරන්න උදව් වෙන දෙයක්. මේ රූපේ දකින්නකොට ඇතුලෙන් සංඥා වශයෙන් ගේන්නේ මේ රූපෙට එකතු කරලා පත්තා රූපයක්. දැන් අර කෑල්ල කන්න අපුලයි. ඒ මොකෝ වැරදුනේ? ඇතුලේ පැත්තෑය ඉන්න රූපයක් කියලා නොදැක එළියක පැත්තෑය කියලා දැනෙන්නේ. ලුණු කෑල්ල පැත්තෑය කියලා. එතකොට අපුල එනවා. ඔන්න බේරෙන හැටි කිව්වා දැන්. එහෙනම් මේ මගේ හිත තුල සංඥාවක් නේ මතුනේ කියලා ගත්තනම් මේක තියෙන ස්වභාවයෙන් දැක්කොත් මේක හැට රූපයක් කියලා අරගෙන මේ ලුණු ටික. මේ පැත්තෑයක් නෙවෙයි කියලා අර ඉස්සෙල්ලා පැටලිල්ල ලියා ගන්න. නේද? අපි සමාන රූප තියෙන අයට කොච්චරනම් රැවටෙනව ඇද්ද? ඔබේ හතුරු වගේ අය එක සමාන රූප තියෙන ඕන තරම් ඇතිනේ. දහස් ගණන් ඇතිනේ, 7-8 නෙවෙයි. ඕන තරම් ඇති. ඔයින් කෙනෙක් දැක්කොත් හතුරා කියලා දැන් රැවටිලා පස්සෙනුත් යනවා බනින්න. ගිහිල්ලා බලනකොට එයා නගින්නේ වෙන බස් එකකට. ඉතින් අපි පරිගන්නේ මේ බස් එකේ අපිත් නගින ටිකට් එකක් අරගෙන. පස්සෙන් ගිහිල්ලා බලනකොට එයා බහැලා වෙන ගෙදරකට යන්නේ. ඒත් ගිහිල්ලා අල්ලපු කඩෙන් අහනවා අරයා අල්ලන කෙනාගේ නම මොකද්ද? එයාගේ නම මේක. ඇත්තද? එයා මේ උපන්දේ ඉඳලා මෙහෙද? ඔව්. ඒ තරම් දුර දිග යන අය ඇති. මම මේ ගත්ත උපමාවට වෙනස් උපමා ඔබට වෙච්ච දේවල් දාලා බලන්න. නේද? අවසානයේ කොච්චර දුර දිග යන දේවල් දක්වා මේවා යනවද කෙලෙස් ධර්මයන් ඔබ දන්නේ නැති වුණාට ඔබ අරගෙන ඔබේ කය අරගෙන මේ සිත කොච්චර දුර ගිහිල්ලාද? දේවදත්ත එදා රන්තලී ගත්ත සිත කී සැරයක් අමාරු දැම්මද දේවදත්තව? දේවදත්තට මේ සිත කී වතාවක් නෑ වුණාද? දැන් ඔබ බලන්න මේ බුද්ධ වචනේ දේවදත්තගේ 49 සැරයක් දේවදත්ත මේකට අහු වුණා. 48 වතාවක්. නේද? එතකොට බලන්න 10 වතාවක් අවීචි වල ගිහිල්ලා තියෙනවා. දැන් දේවදත්තට මේ කර්මයේම නෑ වෙලා සිත පහළ වෙන හැටි. දේවදත්තට අතීතෙනේ පේන්නේ නැති. අතීත පේන එක పూర్ව නිවසානුසුද්ධ ඥානය දේවදත්තට නෑනේ. එහෙම තියෙනවා කරයි. දේවදත්තට බුදුහාමුදුරුවෝ දකින්නකොට ගල් පෙරලන්න හිතෙනවා. දැන් දේවදත්තට මේ පෙර කර්මය නෑ යවෙලා සිත පහළ වෙනවා. දැන් සිතක් කියලා පේනවද? බුදුහාමුදුරුවෝ පේනවද? බුදුහාමුදුරුවෝ හතුරු කියලා පේන්නේ. ඔන්න දැන් ඕක හොඳම උදාහරණ ඔයගොල්ලන්ට දහම අල්ල ගන්න තුන් ලෝකෙටම. එතකොට දේවදත්තට හිතෙන්නේ ගල් පෙරලන්න. ගල් පෙරලන්න හිතනවා කියන්නේ මේක සිතුවිල්ලක් කියලා දේවදත්තට හිතෙන්නේ නෑ. මේකට අතීත රූපයක් කිය මේකට දැන් මේ ආත්ම හේතුවක් හැදිලා නෑනේ. එහෙනම් මේ ආත්ම හේතුවක් හැදිලා නැත්තම් මේක පෙර භවයේ ඉඳලා එන එකක් කියලා අනුමානවත් හිතන්න ඥානයක් දේවදත්තට නෑ. දේවදත්ත උත්සාහ කරා නේද? පෙරළුවා නේද ගල්? අලින්ට රාපෙව්වා නේද? බේරුණාද කර්මෙන් දේවදත්ත? ඒ කර්මය යොදන් අලුත් කර්මයක් හදන් ආයි ගියා නේද අවීචියට? බේරෙන්න පුළුවන්ද කාටවත්? කොයිතරම් බලයක්ද බේරෙන්නේ? ආයු වන්නෝ සුඛම් බලං මේක තමයි බලය. මේක තමයි යාගේ තියෙන උත්තරීතර බලය. වෙන මොකක්ද? කර්මය යටත් කරන එක. කර්මයෙන් මිදෙන එක. කර්මය ෂය කරලා දාන එක. ෂය කරනවා කියන්නේ කර්මය ඇසුරු නොකර ඉන්න එක. ඒක ඥානයක් කර්මක්ෂය ඥාන. ඥානෙ නිසායි කර්මය ෂය වෙන්නේ. එතකොට ඒ උත්තමයට පේනවා අර තියෙන රූපයක් මේ ඇස. මම මේ හැමදාම ගන්න උපමාවමයි ගන්නෙ. මොකද එතකොට කාටවත් ලේසි මේක තේරුම් ගන්න නිසා. එළියේ ඉන්න කෙනෙක් එයා පේන්නේ ගමරාල කියලා. මම වැඩිපුර මිනිසුන්ට හිත රිදෙනවා අඩු උපමාවක් ගත්තේ. වෙන ගන්නත් බෑනේ. නම් ගන්නත් බෑ. නමක් ගත්තොත් ගැටලුවක් එනවනේ. ඒ නම තියෙන කෙනා තරහ වෙන. දැන් ගමරාල කියන්නේ නමක් නෙනේ පොදු නමන්නේ. ගමරාල මට වතුර හරවද්දි ඇලේ කුඹුරු හිමියෙක් නම් හිතෙනවා. මම ඇලට වතුර හරවද්දි ඇල වැහුවා. මට වතුර හරව ගන්න දුන්නේ නැහැ. ගොවි සමිතියේදී මේ වීමිල අඩු කරන්න කිව්වකට මෙයයි උදව් කරේ නැහැ. මේ নানা ආකාර ද්වේෂයේ වැඩි වෙන සංකල්ප ටික කර රූපේ දැක්කම ඇහැ රූපේ එක්ක ගැටෙද්දි හිතෙන් මතුවෙනවා. හිතනේ මේ ලෝකෙ වෙන්නේ. මට ඇසුරු කරන්න වෙන්නේ එළිය රූපේ නෙවෙයි මගේ ලෝකෙ මට ඇතුළේ මැවෙන දේ. සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. සංඥාව සහිත සංඥාව හේවත් මනසට ලෝකෙ කිව්වා. සංඥාව සහිත මනස සහිත තැන ලෝකය. සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ ලෝකංච පඤ්ඤාපේමි. ලෝකෙ කියලා පණවනෝ කිව්වා. සමුදය කියලා පණවනෝ කිව්වා. සමුදයංච පඤ්ඤාපේමි. රෝහිතස්ස සූත්‍රය. එතකොට
දැන් ඔබට හිතෙන්න ඕනේ එහෙනම් මේ ගමරාලගේ මේ වෙන ඔක්කොම ප්‍රශ්න මගේ මනසේ සංඥා මතුවීම. ඒ සංඥාවට ඇලෙනවා කියන්නේ සංඥාව ගැන සංඥාවක් කියලා නොදකින්නෝ කියන්නේ. ඒ කියන්නේ තව සරලව කිව්වොත් සංඥාවක් කියලා නොදකින්නෝ කියන්නේ. දහම නැහැ. දහම නැති කෙනාට පේන්නේ අර ඉන්නේ මට හතුරුකම් කර මිනිහා. දැන් එතකොට මගේ මනස කර්මය වෙලා. මට ඒක අරමුණු වෙලා. චේතනහම් බික්කවේ කම්මම් පදම්. දැන් මම නව කර්ම පුරාණ කර්මය දැන් අලුත් කර්ම කරනවා. උතුමන් වහන්සේ කීනම් පුරාණ නවන්නත්ති සම්භවං. පරාණ කර්මය දැන් අලුත් ඒවා කරන්නේ නැහනේ. පරණ කර්ම කියන්නේ මනසේ මතක් වෙන සංඥාවල්. සංඥා සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. මේ ලෝකේ දුක නම් මේ දුක පහළ වුණේ. එයා දකින්න මේ දුක පහළ වුණේ. මේ සංස්කාර ධර්ම අනිත්‍යයි. ඇහැ රූපෙ මේ ගැටෙන එක. මේ දෙක ඇහැ තියෙනකන් රූප පේනවා. ඒක ධර්මතාවක්. රූප පේනකන් ඇතුලේ සංඥාව නිකුත් වෙනවා. මේ ඔක්කොම ධර්මතාවෝ. මහා නුවණක්, මහා ඥානයක්, මහා ගාම්භීර ඥානයක්. නිවන් මගමයි. මෙහා දෙයක් නැහැ. ඒකාන්තෙම නිවනෙන් කෙලවරයි. එයා ඒ දර්ශන ඥානය බහුල කරනවා. භාවිතෝ බහුලීකතෝ. භාවිතාය බහුලීකතාය. ඔහුගේ ජීවිතය කරගන්නවා. යානී කතාය, වස්තු කතාය මූලික කරගන්න. වෙන දෙයක් කරන්නේ. මේ තරම් සත්‍යයක් අහුණු වෙලා මේකමයි භාවිත කරන්නේ. ඔහු හරි කැමති ඉඩක් ලබා ගන්න. විවේකයක් ගන්න. හැබැයි වෙනද විවේකයට කරේ. තව කර්ම එකතු කරා. දැන් ඔහු විවේකයක් කරා. පොඩ්ඩක් ඇස්පියා. ඔව් නින් හේතු වෙන්නේ නැහැ නින්ද යන නිසා. බිත්ති වලට හේතු වල භාවනා කරන්න බෑ. හේතු නුගන් නිදි. ශරීරය අපි බිත්ත හේතු කරලා පුරුදු කරලා තියෙන්නේ නිදා ගන්න විතරයි. පිට හේතුණු ගමන් ඒකට රූපෙට ඇතුලෙන් රූපේ උපදවනවා නිදා ගන්න. ඒ නිසා ඔහු කොන්ද රිදුනත් හේතු වෙන්නේ නැහැ. ඉස්සරහට වෙලා අමාරුවෙන් හරි මේ රූපෙට සමා රූපයක් ඇතුලේ උපදවනෝනේ. ඒක සංකාර වෙලා කය නිදි කරනවා ඉතින්. හේතු වෙලා නිදි. හෑන්ඩ් ෆ්‍රී ගහගෙන බණ අහනවා. කොහොම හොඳට නිදි ගොරව කටින් බේරගෙන නිදි. සාක්ෂි ඔබම දිහා ඔබ වීඩියෝ කරලා බලන්න කැමරා එකක් තියලා ඔබ භාවනා කරන්න පිටින් හේතු වෙලා ඔබට ටිකකින් බලන්න හැකි වෙච්ච විපාකේ. තේක ගෙනල්ලා තේක නිවෙනකන් එයි දන්නේ නැහැ. තේකට මැස්ස වැටිලා. දැන් එයා පැත්තකට වෙලා පොඩි විවේකයක් අරගෙන මෙනෙහි කරලා බලනවා. මෙනෙහි කරලා බලනකොට අර ඇහැට පේන රූපෙට උණු දේ ඔහු අල්ල ගන්නවා. ඊට මොහොතකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් ඔහු නැවත තමන්ගේ ශාසනය පිහිටවා ගැනීම සඳහා ශාසනය බවට පත්වීම සඳහා හිත සුද්ධ කර ගැනීම සඳහා ඒ ඉස්සෙල්ලා දිනු සිද්ධිය මතක් කරගන්නවා. මට ඉස්සෙල්ලා එයා දැක්ක මම දැක්ක වෙලේ මට මෙහෙම ගමරාල හතුරු කියලා හිතුණා. එතකොට බලනවා ඒ දැක්කේ මොකද්ද රූපයක්. එතකොට දකින්නවා කියන්නේ ඇහැට පෙනුණා. ඇහැට පේනවා කියන්නේ රූපයක් පේනවා. එහෙනම් ඒ වෙලාවේ විඥානේ පහළ වුණා. විඥානෙත් එක්ක මට පේන්නේ මගේ මනසින් පෙන්වන්නේ ඒ ගමරාල ඒ හතුරා. දැන් මගේ මනස මේ ඇසුරු කරනවා. වල්ගේ විකා ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ. සමහර සතු වල්ගේ විකන් කැරකෙන එක තැන. ඒ වගේ දැන් මේ එක තැන කැරකෙනවා. අර ගමරාල ගුවන් යානකින් පිට රටත් ගිහිල්ලා එවිල ගුවන් යානයක් ඇවිල්ලා. මට නිින්ද යන්නේ නැහැ දැක්ක වේලේ ඉඳලා නිින්ද යන්නේ. නිින්ද නොවන ටික තියෙන්නේ ඒ ගමරාල ගාව නෙවෙයි. දැන්වත් තේරුම් ගන්න. මගේ මනසේ ගමරාල මතක් වෙන තුරු මට නිින්ද යන්නේ නැහැ. හෙට වන්දනාව යන්නේ අද මේ මොහොතේ ඉඳලා ඔය රූපේ වැඩ කරන තුරු එයාමදී. එල්ලි වෙනකන් හරියට හැරෙනවා මෙහෙට හැරෙනවා උන 4ට විතර. ඉතින් යන්න පිටත් වෙනවා. යනකොට ඒ නිදි බස් එකේ. පඳුරු වඳින්න ඕන තැන් වල තට්ටු කරලා අදිනව මෙහෙන්න. දැන් කිලෝමීටර් 100ක් ඇවිල්ලා මෙච්චර නිදි නේද? අන්න එතෙන්දී අවදි වෙනවා. අර ඒ රූපය මේ තරම් විපාක දෙනවා අපිට. මේ තරම් දේවල් අහිමි කරලා තියෙන රූපය. රූපෙට ඇලීම අවිද්‍යාව මේ තරම් විපාක දීලා තියෙනවා අපිට. අපි නිදාගත්ත මිනිස්සු වගේ තමයි මැරුණේ. මැරෙද්දිත් නිදි. නිදාගනිද්දිත් නිදි. අවදිනුත් නිදි. මේකේ තේරුම මොකද්ද? රූපේ මේ සංඥාව නොපෙනෙන එක. නිදාගත් අය හා සමානයි කිව්වා. නිදි කිව්වා. බුදුන් වහන්සේලා කරේ නිදාගත් මිනිසුන් අවදි කරේ. අවදි කරා කියන්නේ මේක පේන්න ඥානෙ දුන්නු එක. අපි දැන් අවදියෙන් කියලා අවදියෙන්ද? දැනුත් නිදි. කියන්න ලැජ්ජයි නේ. ඒක නිසා හද්ද නැතුව ඉන්න කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිදි නිසානේ පේන්නේ නැත්තේ.
දැන් හීන කියලා දකින්නේ මොනවද? බාහිරේ නිමිති නැති නිසා මනෝ විඥානේ හැමතිස්සෙම එකක් මතු කරනවා. මතු කරන ඒවා ප්‍රබල එකක් ආවම අපිට ඔන්න දැනෙනවා. දැනෙනකොට අපි බය වෙලා නැගිටිනවා. නැගිටලා කියනවා හීනයක් දැක්කලු. දැනුත් දකින්නේ දවල් හීන නෙවිද? අරයා දකින්නකොට මේ ගමරාලා හතුරු කියලා පේන එක හීනයක් නෙවිද? හීනයක් තමයි. ඒකත් හීන. හීනෙන් අවදි වෙලා වගේ කලබල වෙලා ගමරාලා දිහා ළඟට යන්නේ පොළු කෑල්ලකුත් අරගෙන බලන්න කොහේ එයා ටක් ගාලා නැගලා වාහනයක ගුවන් යානකින් ගියා රට එයාපෝට් එකේ මෙයයි අරයට යනවා මෙහාට යනවා දැන් ගමරාලා හිතෙන් යන්නේ නැහැ දැන් ගමරාලා හිතට නවාතැනක් වෙලා නිකේතසාරි ඔන්න ඔය කිව්වේ නිකේතසාරි කියන්නේ ප්‍රත්‍යඥයට කියන තව උපමාවක් නිකේතනයක් කියන්නේ ඉඩ ලැබෙන තැනක් අපිට යම් දෙයකට ඉඩ ඉල්ලන කෙනාට ඉඩල දෙනවා නම් එතෙන්ට කියන්නේ නිකේතනයක් කියලා. රහතන් වහන්සේ අනිකේතසාරි. රහතන් වහන්සේට මේන රූපයක් විදියට පේනවා. අපිට රූපයක් විදියට පේනුන්නේ නැහැ. අපිට පේනුනේ ගමරාල විදියට. අපිට ඇතුලෙන් දෙන පණිවිඩෙන් එළිය පෙනිලා අපි විග්‍රහ කරන්නේ. උන්වහන්සේ එහෙම මෙනෙහි කළා කෙලෙස් නැති වුණු නිසා උන්වහන්සේට මේ ඔක්කොම රූප. ඔක්කොම රූප විතර තමයි දැක්ම තියෙන්නේ. උන්වහන්සේ ප්‍රබල වෙලා තින්නේ ඒ රූප කියන දැක්ම තුලින්. අනිත්‍යම ශබ්ද. ඒ ඔක්කොම ඇතුළට එන ඒවා. ඇතුළට ඇවිල්ලා මනෝ විඥානේ කලම්බල රූපයක් උපදව ගන්න ඒවා. ඒ රූපය ඇවිල්ලා එකක් අවුස්ස ගන්නවා. ඇවිස්සෙනවා. ඇවිස්සුණු එකට අනුව පේනවා. පේන එක අනුවට ඉන්නවා. මේ පේන එකට අනුව ඉන්නව දන්නේ නැහැ. දැන් ඉතින් ඔය රෝගෙට නම් බෙහෙත් නැහැ. ඔය රෝගේ තියෙන අය තමයි බෙහෙත් දෙන්නේ. බෙහෙත් දෙන අයටත් ඔය රෝගේ තමයි තියෙන්නේ. බෙහෙත් ගන්න අයටත් ඔය රෝගෙමයි තියෙන්නේ. ඉතින් මේ බෙහෙත් දීලා හොඳ කරන්න පුළුවන් දෙයක් ඒකයි මේක රෝගයක් කිව්වේ. නේද? මේ රෝගෙට සුව වෙනකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි. රහතන් වහන්සේ. උන්වහන්සේ කවදාවත් පෙර කර්මෙන් අලුත් කර්ම හදාගන්නේ නැහැ. ඒක කියන්නේ චේතනාවෙන් මිදිලා උන්වහන්සේ අකුසල චේතනාවෙන් මිදෙනවා. උන්වහන්සේ කුසල චේතනාවක් කියලා දකිනවා. මාර්ගේ වඩාගෙන යන කෙනා අකුසල චේතනාවක් කියලා දැකලා ඒකෙන් සම්පූර්ණයෙන් මිදෙනවා. කුසල චේතනාවේ හොඳ දෙයක් නම් ඒ දැකලා හොඳ දෙයක් නම් අනුන්ගේ යහපතට ක්‍රියාත්මක කළ හැකි නම් අල්පෝ දෙයක යෙදෙනවා. හැබැයි එයත් උන්වහන්සේ දකිමින්. කෙලෙස් සදහටම හිඳෙනතුරු එහෙමයි ඔබේ ජීවිතේ පවතින්නේ. ඉතින් මේ ගානට එන්න කොයිතරම් අමාරු නැත්තම් ඉතින් අපි මෙහෙම ඉඳලා වයසට ගිහිල්ලා අපි ගිය සතිය කතා කරා වගේ වයසට යනකොට මොකද වෙන්නේ? දිරලා බැරි වෙනකොටත් අර හිත අර විදිහට වැඩ. දැන් ඒක නිසානේ අවසාන මොහොතේ තොදේ රත්තර මතක් වෙන්නේ. බුදුහාමුදුරු මතක් වුණේ නැහනේ. මේ බුදුන් වහන්සේ වැඩ ඉන්න රටේ වැඩ ඉද්දි බුදුහාමුදුරු මතක් වුණේ නැහනේ පොඩ්ඩක්වත්. දෙයියක්ම මතක් වෙලා නැහනේ. පන්සලක්ම මතක් වෙලා නැහනේ. ලක්ෂ ගණන් සංඝරත්නය හිටිය සංඝරත්නය මතක් කියලා නැහැ. මතක් උනේ රත්තරන් බඩුව. මනස කවදාවත් අපිට නිවන් දකින්න දෙන්නේ නැහැ. දහම බලවත් කරගන්න තුරු. මනසාචේ පදුට්ඨේන මේ විදියටයි මනස වැඩ කරේ. නරක විදියටයි. මැරෙන වෙලාවට මොකක් හරි මතක් කරලා දෙනවා. දීලා අපි එක්ක ගෙබ්බෙක් කරනවා. එක්ක ඌරෙක් කරනවා. එක්ක ප්‍රේතෙක් කරනවා. එක්ක යකෙක් කරනවා. එක්ක නිරේට අරන් යනවා. බල්ලෝ ටික මතක් කරලා කෝසල මල්ලිකාව අවීචයට අරන් ගියා. මොනතරම් කර්මය අසාධාරණද කියලා හිතන්න. මේක සාධාරණයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබට වෙන බලවත් අසාධාරණේ වෙන්නේ එළියෙන් නෙවෙයි ඇතුලෙන්. එළියෙන් අසාධාරණේ නවත්තනවා කියන්නේ ඇතුලෙන් අසාධාරණේ හදාගන්න එක. එළිය දේ වෙනස් කරන්න යනවා කියන්නේ ඇතුලේ හදාගන්න එක. අවිද්‍යාව සහගත මිනිහෙක් වතුර එකක් දුන්නට බොන්න බයයි ඒ මිනිහෙකුගේ. ඒ ගතිය ඒකෙත් තියෙනවා. ඒක තමයි කසීපාරාදා ටික බට්ටේ කිරිබට් ටික දාන්න වතුරට. දැන් මම ඒකෙත් ඒ ගතිය තියෙනවා. ඒකයි චිට් ගාලා පිපිරුවේ. මේවා තේරුම් ගන්න පුළුවන් ටික දෙනෙකුටයි. තේරුණාද? ඔබ දන්නවා මේ යුගය ගැන කියලා තියෙනවා. පුජ්‍යලයා දොසිල්වත් වෙත්, ගසේ රසය නැති වෙත්. අල්ප වූ ඵලදාව දරත්, ඵලදාව අඩු වෙනවා. ඵලදාව පුංචි ගෙඩි. රහ නැහැ, ගුණ නැහැ. ඒ කියන්නේ ඔබ කියන විදිහට විටමින් නැහැ. රස නැහැ. නේද? මහා ගහක් තියෙන ගෙඩියයි දෙකයි හැදෙන්නේ. අන්න එහෙනම් මේ අකුසලෙන් පිරුණු යුගයේ, කුසලෙන් පිරුණු යුගයේ ඒකේ අනිත් පැත්ත. රසවත්, ගුණවත්, බලවත්. අස්සෙන්න පිරි.
අපි ගස් 100ක් හිටවන්න ඕන ගෙඩි දෙකක් විතර ගන්න. මේ කාලේ. ඉස්සර ගහයි හිටවන්නේ ගෙඩි 100ක් ගන්න නැහැ. ඉස්සර පොල් ගහක පොල් වලු ගණන් හැදෙනවා. දැන් කියන්න එපා මේ රසායන පොහොර කියලා. ඒ කර්මේ නේති අපේ කර්මෙට අපි ගත්තේ. මා කර්මය ගැන මේ කතා කරන් යන්නේ. එතකොට එතනින් අපිට මේ පැත්තෙන් අඩු වෙලා තියෙනවා. අපි මේක මේ සමාජ අසාධාරණයක් කියන්න යන්න එපා. ඔබ තමයි මේ ඔක්කොම පටලවන් තියෙන්නේ. මේ ඔබ විසින් ගොඩ ගහගත්ත දෙයක් ඔබ භුක්ති විඳින හැටි. මේක ඔබට වෙනස් කරන්න පුළුවන් දෙයක් එහෙම ඔබට පුළුවන් ඔබ වෙනස් වෙන්න. ඔබට පුළුවන් ඔබේ හිත සුද්ධ කරගන්න. ඒකට කවුරුවත් කාටවත් දැනගන්නත් බෑ. මුළු ලෝකෙටම යහපතක් ඒක. ඔබට හිතුනොත් මෙතනින් මං පාර අයින් කරලා එහයින් දෙනවා. කී දෙනෙක් ඔබට විරුද්ධ වේද? ඔබ කී දෙනෙකු බැනුම් අහද? කී දෙනෙකු දෙස් දෙවල් වදීද? මේවනේ ඔබ අරන් යන්නේ. ඔබට යහපතක් වේද? සෙත් පැතුවම හොඳ නම් වෙන්නේ, දෙස් තිව්වම නරක නම් වෙන්නේ. ඔබ මොනවද කරන්න ඕන? මේ ලෝක ස්වභාවය ඕක. එහෙනම් අපි දැන් තේරුම් ගත යුතුයි. ධර්මානුකූලයිට මම මේ කතා කරන්නේ. දහම ගැන බොරුවට දහම කිය දහමේ හැසිරෙන්නේ නැති අයට නෙවෙයි. දහම ගැන කතා කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන උතුම් පින්වත් පිරිසට මේ කතා කරන්නේ. අන්නේ පිරිස දකිනවා. මගේ සිතනේ මං දුකට ඇද්දේ. තොදෙය බල්ලෙක් කරේ තමන්ගේ සිතුවිල්ල ගැන නොදන්න ස්වභාවයත්, සිතේ කෙලෙස් ධර්මයන් ගැන නොදන්න ස්වභාවයත් නේ. ඒ කියන්නේ බුදුහාමුදුරු සරණ නොගිය කියන්නේ සිතුවිල්ල ගැන දන්නේ නැහැ නේද? සිත අපිරිසිදු වෙන බව දන්නේ නැහැ නේද? සිත සුද්ධ කරන ක්‍රමය දන්නේ නැහැ නේද? බුදුහාමුදුරු සරණ නොගිය කියන්නේ ඒක. එහෙනම් තොදෙය බ්‍රාහ්මණය බල්ලෙක් වුණා කියන එක ඇතුලේ තියෙන්නේ බුදුහාමුදුරු සරණ ගියේ නැහැ කියන එක. කෝසල මල්ලිකාව අවීචයට දවස් 7කට ගියා කියන එකේ තියෙන්නේ එහෙනම් බුදුහාමුදුරු සරණ ගියේ නැහැ, ධර්ම හඳුනගත්තේ නැහැ, ධර්ම රත්නේ සරණ ගියේ නැහැ කියන එක නේද? දෙයියටත් ඔච්චරයි. අරූපාවචර ධ්‍යාන ලැබෙන බ්‍රහ්මයටත් ඔච්චරයි. බුදුහාමුදුරු සරණ යන කෙනෙක් නිර්මාණය වීම සඳහා මම මේ කතා කරන්නේ. ඒකේන දකින්නේ මේ සංස්කාර ධර්මයක් කියලා. මට පව් සිද්ධ කරන්න ආපු සිතුවිල්ලක් කියලා මේක දකින්නේ. මේ සිතුවිල්ලෙන් මම මිදිය යුතුයි කියලා දකින්නේ. මේක මට අනර්ථයක්මයි අසුභයක්මයි කියලා එහු දකින්නේ. ඔහු තවත් කෙනෙකුගේ වරදක් දකින්න යන්නේ නැහැ. තවත් දෙයක් වෙනස් කරලා ඔහු වෙනස් දෙයක් නිර්මාණය කරන්න යන්නේ නැහැ. ඔහු නිවෙන ඔහු සෝපත් වෙනවා. අන්න ඒ මට්ටම කියන සම්මා දිට්ඨිය. අපි බලමු අර චුට්ටම. දැන් දේවදත්තට බේරෙන්න තිබුණනේ. දේවදත්ත ගැන කතා කරමු. දේවදත්තට බුදුහාමුදුරුවෝ දැක්කම හිතන ගල් පෙරලන්න. මහා පාප කර්මයක්, ආනන්තරී පාප කර්මයක් කරන්න ආවේ. එතකොට මේක මනසේ පහළ සංඥාවක්, හැඳිරීමක්, ක්‍රියාත්මක වෙන්න ඕන ස්වභාවයක් විතරයි. මෙහෙම කරන්න ඕන. ඒක තමයි මනසෙන් දීපු සංඥාව. මෙහෙම කරන්න. පණිවිඩය ඒකනේ අරමුණ. කෙලෙස් සහිත අරමුණ චෛතසික. දැන් එතකොට දේවදත්ත ගල් පෙරලන්න තීන්දුව ගන්නවා. තීන්දුව ගත්තා කියන්නේ අරමුණ හෙලෙනවා. ඇරිලා පෙරලනවා. අන චේතනහම් භික්කවේ කම්මං වදාමි. දේවදත්තට මිදෙන්න තිබ්බා. කොතනින්ද? සිත පහළ වෙනකොටම මේක සිතවිල්ල. මට අනර්ථයේ පිනිස පහළ වූ දෙයක්. මහා අනර්ථයේ පිනිස පහළ වූ දෙයක්. අසුභයේ පිනිස පහළ වූ දෙයක්. ඒ සිතවිල්ල අක්‍රිය වෙනතුරු Taman තුල. එහෙම හිතෙන තුරු ඒ හිතෙනක අයින් වෙන තුරු ඒ සිතවිල්ල අනර්ථ කොට, අසුභ කොට, අවඩක් කොට, ගඩයක් කොට, හුලක් කොට, සැතක් කොට, දඬුවමක් කොට, විපාකයක් කොට මෙනෙහි කරනවා. ආයෙනකොට එහෙමයි මෙනෙහි කරන්නේ. ආයවත ආයි මතක් වුණොත් එහෙම ගල් පෙරලන්න ඕන ආයි මත එහෙම මෙනෙහි කරනවා. මේක අනර්ථයක්, අසුභයක්, විපාකයක්, චේතනාවක්, කර්මයක්, මට අනර්ථය පිණිස ආපු දෙයක්. ආයෙ එනකොට එහෙම මෙනෙහි කරනකොට නිවිගෙන යනකොට ආයි මතක් වෙනවා. ආයි මෙනෙහි කරනවා. කොච්චරද? සම්පූර්ණයෙන් මේක නිවිසූපත් වෙන තුරු. ඒ සිතුවිල්ලේ බලය අඩු වෙන තුරු, මායාවේ බල අඩු වෙන තුරු මෙනෙහි කරනවා. ඒකයි විදසුන් වඩනවා කියන්නේ. ඒ සිතුවිල්ල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා. මේක මේ මෙතන තියෙන ස්කන්ධ පහ, රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඤ්ඤාණ, මේ පංච උපාදානස්කන්ධයක්. මේක අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක්, අනර්ථයට අයිති දෙයක් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඉවර වෙනකොටම ආයෙ එනවා. ඒක තමයි ප්‍රත්‍යඥ ස්වභාවය කියන්නේ. උපදින ස්වභාවය, සිතක් උපදින ස්වභාවය හැටි. කෙනෙකුගේ ස්වභාවයක් නෙවෙයි. ජනනය වෙනවා කියන්නේ පහළ වෙනවා කියන එකනේ. පෝතුක් ජනං ජනයති ප්‍රත්‍යඥ. ඒ පහළ නිසා ප්‍රත්‍යඥයෝ කිව්වා. ඒ දන්න හින් කල්යාණ කිව්වා. කල්යාණ ප්‍රත්‍යඥ. ඒ නොදන්න හින් අන්ධ බහල ප්‍රත්‍යඥ කිව්වා. එතන මේ පහළ වෙන සිතුවිල්ල ස්වභාවය ගැන කියන්නේ.
කල්යාණ ප්‍රත්‍යඥ. දැන් එයා දහම ඉන්න නිසා සිතුවිල්ල දකිනවා. දැක එයට ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ ඒ අනර්ථ කොට අසුබ කොට මෙනෙහි කරමින් ඉන්නකොට කොයි වේලකෝම කෙලස් යට ගිහිල්ලා දැන් කවදා හරි බුදුන් වහන්සේ දැක්කම දේවදත්තට එහෙම නොසිතෙන දවසක් එනවා. ඒ වෙනුවට අනේ මේ උත්තමයා ලෝකෙට හිතසුව පිණිස ඇවිදින උතුමෙක්. දිවාරා දෙකෙහිම ලෝකෙට හිතසුව පිණිස දහම් දේශන කෙනෙක්. අන්න එහෙම හිතෙන දවස වෙනකම් දේවදත්තට කරගත යුතුව තිබුණා. නමුත් පෙරපින තිබුණේ නැහැ දහම අහන්න. අඟුලිමාල දහස් ගණන් මරාපු අඟුලිමාලට පින තිබුණා. දහම අහන්න. අන්න පෙරපින තිබුණ නිසා ඇහුවාම අවබෝධ වුණා. අවබෝධ වුණාම ඇසර අනිත්‍යද අනිත්‍යද? ඔබ හිතන්නේ මේ මස් ඇහැ ගැනනේ. මස් ඇහැ නම් අනිත්‍ය වෙනව බලන් ඉන්න හම්බෙන්නේ නැහැ. ඇස යන උතන පෙනෙන ශක්තිය. පෙනෙන මොහොතේ පෙනෙන ශක්තිය එකවරක් පෙනෙනකොට හිතන හතුරා. අන්නේ සංඥාවට ඒ සංකාරයේ විඥානේ. ඊළඟට හිතෙනවා ඒ මොහොත ඉවර වෙනකොටම ඊළඟ මොහොතේ ඒ පෙනීමම තියෙනවා තාම. පෙනීම තියෙද්දි ඒකට එනවා ඕ මිනිහ නැති කරන්න ඕන. දැන් ඒකෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනවා. ඔය විදියට රූප වේදනා සංඥා සංකාර අර ස්පර්ශයත් එක්ක සංඥාව වෙනස් වෙවි විවිධ අරමුණු විදියට පහළ වෙවි ඔබට හති වැටෙන තුරු පව් කෙරෙන තුරු එනවා. දැන් මේක තේරුම් ගන්න. දැන් මේක හොඳටම අවබෝධ කරගන්න. දේවදත්තට බැරි වුණත් අඟුලිමාල උතුමා මේ ධර්ම ශ්‍රවණය කරලා ඒ සංස්කාර ධර්මයන් අතහැරලා දානකොට දැනුණු සැනසෙල්ල නිසායි මං ඔබ වහන්සේ සරණ ගිය උපාසකෙක් විදියට දරණසේක්වා කිව්වේ. ඇඟිලිමාල විසි කරලා කසාවන් චීවරයක් ඇන්දේ ඒ සංඝරත්නයේ බවට පත් උනේ. අර දහමේ මොනතරම් සැනසෙල්ලක් තියෙනවද? ඔහු කරපු අය මොනතරම් අසහනයක් තිබුණද කියලා දැක්කේ දහම දැක්කට පස්සේ. නේද? බුදුහාමුදුරු සරණ ගියේ අඟුලිමාලට අදත් අපි චෛත්‍ය හදමින් වන්දනා කරන්නේ ඒ උත්තමයා දීපු ආදර්ශයට. ඇයි අපිට ඒ ආදර්ශ ගන්න බැරි මම අහන්නේ? ඇයි අපිට බැරි ඕක ක්‍රියාත්මක කරන්න? අන්න ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. මේ පටන් ගන්නව නම් අනුන් විවේචනය කරන්න කාටවත් බෑ. අනුකම්ප කරලා කතා කරන්න පුළුවන්. ඒ කතාවයි විවේචනයි දෙකක්. අන්න ඒ தත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න. මේ බුද්ධෝත්පාද කාලේ 5000 නම් කල්පයක් කියන්නේ. අපි බලමු. මෙතනින් කල්පක අවසානයේ තමයි මෛත්‍රී බුදුන් බුදු වෙන්නේ. තුසිතේ වැඩ සිටින මේ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකයට ඇවිල්ලා බුද්ධත්වයේ ලබන්නේ කල්පයකට පසු. අපි මේ කල්ප ගැන ඉස්සෙල්ලා තේරුම් ගනිමු. මේ කල්පයේ අවසානයේනේ බුදු වෙනවා කියන්නේ. දිග සාර යොදුනක් වූ දිග පල්ල උස සමාන කළු ගලක් ඝන කළු ගලක් තියෙනවා. එතකොට ඒ කියන්නේ 7න්ම 4 වුණොත් මේක 16ක් උස 16ක් පළල 16ක් දිග මහා ඝන කළු ගලක්. යොදුන 7න්ම 4ක් කියලා ගත්තා. අටුවාව එක එක ඒවා තියෙනවා. ඉතින් ඔය තියෙන අඩුම එකකින් මම ගත්තේ. 16 කියලා තියෙන ඒවාත් තියෙනවා. යොදුන 16 ගොත් 64න්නේ. අපි යොදුන 4ක් කියලා ගන්නේ අඩුම එකකින් ගත්තා. 4ක්. 74ම කියලා ගනිමු. වැඩි අරක තව අඩු කරමු තියෙන ගානෙම. ඔන්න 4ක් පළල දිග උස කළු ගලක්. දැකලා හිතන්නත් බෑනේ 74ක්. දිග පළල උස ඝන කළු ගලක් තියෙන. හරි 4S. උඩ දෙවඟනක් ඉන්නවා. දැන් මේ ගල හැදිලා ඉවුණු දවසේ දෙවඟනක් පහළ වෙනවා. එතන ඉඳලා අවුරුදු 100ක් ගිය තැන ඒ කළු ගල පාමුල දේවාලයක් තියෙනවා. එතෙන්ට මේ දෙවඟන වඩිනවා කළු ගල දිගේ. වඩිනකොට ඇඟ නොගෑවි වඩින්නේ. දිව්‍ය සලුව මේ කළු ගලේ ඇතිල්ලෙනවා. දෙවියන්ගේ සලු දෙවියෝ පේන්නේ නැති එක සලු පේනවද? නැහැ. ඒ තරම් සියුම්. එහෙනම් ඒ සියුම් සලුව ඇතිල්ලීගෙන තමයි පල්ලෙහා දේවාලට වඩින්නේ. එතන අවුරුදු 100ක් ඉඳලා නැවත 100කට පස්සේ උඩමළුවේ දේවාලට වඩිනවා. එතකොට මේක කළු ගල ගෙවුනත් කල්පණන් ඉවර නැත කිව්වා. ඔබ ගාව තියෙන ලොකු පොඩි කළු ගලක් ගන්න බෝලයක් අතට අරගෙන ලොකු ඝන රෙද්දක් අරන් එකක් මෙහාට උල්වලා හිතන්න 100ක් ගිහිල්ලා ආවා කියලා. දෙපැත්තටම අතුල්ලන් යන 100 ගණන් කරන්න. මේ කළු ගලගේ වේද රෙදිගේ වේද බලන්න. රෙදි කච්චි කීයක් යාද මේක ගෙවන්න. අවෝ මිනිසු කී දහක් මේක උලන්න වෙයිද? එතකොට අන්න එච්චර කලක් ඉන්න වෙනව මේ බුද්ධ වචනේ නැවත අහන්න. ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කර මේ උත්තරීතර දහම නැවත
නැතුව ගිහිල්ලා 5000න් පස්සේ අච්චර කලක් ඉන්න වෙනවා. ඉඳලා නැවත දහම අහන්න බුදු අම්මේනේ. ඒ කිය දේශනා කරන්නේ මොකද? සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසන. එතකොට සිත සුද්ධ නම් අනුන් දන්නවද කියලා බලන්න ටෙස්ට් කරන්න යන්නේ නැහැ කවුරුවත්. මාධ්‍යවේදියෙක් වෙලා හරි අනුන් දන්නවද බලන්න ටෙස්ට් කරන්න යන්නේ නැහැ. තමයි ඉතින් සසරේ ඉන්න කෙනෙන්නේ. ලේබල් වෙනයිනේ තමන්ගේ රැකියාවේ ලේබල් එක වෙන රැකියාව ගැන හම්බ කරගන්නනේ. ඒක අදාළ නැහැ කර්මෙට. දැන් ගිහිල්ලා ටෙස්ට් කරනවා එයා දන්නේ කාර්යයා දන්නවද? එයා අහන එකට උත්තරය එයා දන්නවද? බුදුහාමුදුරු දීලා ඉවරනේ උත්තරේ. තව කවුරුවත් දැනගන්නේ මොකටද? තමා කවුරුත් දැනගන්න සංස්කාර ධර්මයන් දුකයි කියලා දේශනා කරා. මෙච්චර කලුගලක් ගෙවිලා ගිහිල්ලත් අපිට එතකොට මේ එක කල්පයක් ගැන මේ කිව්වේ. සාර අසංකේය. අසංකේය කියන්නේ 1.140ක් තියෙනවා. 140ක් තමයි අසංකේය. එච්චර කාලයක් ඇතුළත බුදුන් වහන්සේ කෙනෙක් මහා පාරමිතා පුරන් ඇවිල්ලා අපිට දේශනා කළේ අප්පමාදේන සම්පාදේත. මොහොත ප්‍රමාදුණයි කියන්නේ උපන් කෙලස් ටික ඇසුරු වෙලා ඉවරයි. අයිති වෙලත් ඉවරයි. ඇසුරු වෙලත් ඉවරයි. කට උත්තරත් නෑ අපිට. පිවිතුරු බුද්ධ වචනය දැන් ජීවමානයි. සියලු සංස්කාර දුක නම් සංස්කාර කොහෙද තියෙන්නේ? සංස්කාර දුක නම් ඉතින් ඔබට කරන්න වෙන්නේ ඔබට සංස්කාර දුකයි කියලා ප්‍රකාශ කරගන්න. ඒක ඔබට කරගන්න ප්‍රකාශනයක්. ඒක තමයි ධර්ම සාකච්ඡාව කියන්නේ. ඔබට හිතෙන එකපාරට අසවල හතුරා. කෙනෙක් හතුර කියලා හිතෙනවා. කෙනෙක් පේනකොට හිතන මිනිහ හතුරා. එතකොට ඔබට පේනවනේ මේක සංස්කාරය. මේක මගේ සිතේ පහළ සංකල්පයක්. ඒක චිත්ත සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍යයි. ඒ සංස්කාරය දුකයි. ඒ සංස්කාරය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙවෙයි, අනාත්මයි. ඔබට මෙහෙම උගන්වලා ඔබේ හිත කියන දේ ජීවිතේ ක්‍රියාත්මක නොවන වෙලාව වෙනකම් මේ අකුසලයේ උපන් අකුසලයේ පහ වෙනකම් උගන්ව ගන්නවා. අන්න එදාට ඔබට දැනෙයි පුදුම සැනසෙල්ලක්, පුදුම සතුටක්, පුදුම නිවීමක්. ඔබ එහෙම කරන ගමන් රසාව කරන් හම්බ කරන් කනවා. ඔබ ඒ බඩගින්නටනේ. රසාව කරන්නේ බඩගින්නට කන්න, විලිවසා ගන්න, අඳින්න ගන්න, ඉන්න ස්ථානේ පවත්වාගෙන යන්න නේ ජීවිත පිටිපස්ස සෙනසන් ගිලානක් පච්ච. තිබහට බොන දේවල් පවත්තන්නේ. වෙන මොකුත් නැහැ. ඒ ගානට සීමා වෙයි. ඒ ගානට හිත පහදී. හිත පහළ වෙයි ඒ ගානට. ආටෝප අඩු වෙයි. පුරාජේරු අඩු වෙයි. සරල වෙයි, සහැල්ලු වෙයි. දහම ඉන්න කෙනාගේ ගැන මේ කියන්නේ. දහම ඉන්න කෙනා සරල කෙනෙක්, සහැල්ලු කෙනෙක්. අල්පෙච්ච කෙනෙක්. අන්නේ ගානට අඩු වෙවි යනකොට එයාගේ ජීවිතේ නිවි සූපත් වෙවි යනවා. බුදුරජාණන් වහන්සේගේ දහම ඔහුගේ ජීවිතේ වෙලා තියෙනවා. අන්න දැන් ඔහු සම්මා දිට්ඨියටපත් වෙලා. සම්මා දිට්ඨියටපත් වෙමින් සිටිනවා. උපදින උපන්න කුසල් පහ වෙනවා. නූපන්න කුසල් නූපදිනක නැවත එහෙම හිතෙන එක නවතිනවා. අසවලා හතුර කෙනෙක් සංස්කාර ධර්මයක් අනාර්ථයි මට අනාර්ථයි මට අසුභයි. එහෙම හිතනවා යා. එහෙම හිතෙන වාරයක් ගන්න හිත නිවෙනවා. එහෙම හිතන වාරයක් ගන්න එහෙම හිතෙන්න එන පරිසරයේ අයින් වෙවි යනවා. එහෙම හිති යා නිවි සුවපත් වෙවි යනවා. එතකොට එයා දන්නවා මගේ තුල දැන් දහම බලයක් වෙනවා. බල ධර්මයක් වෙනවා. මේක අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක් කියලා දුක කියලා දකිනකොට උනොත් දැන් දුක්ඛේ ඥානං. එයාගේ දුක පිළිබඳ එයාගේ ඥාන දර්ශනේ පහළ වෙලා. සමුදය ඥානං. එහෙනම් මේ රූපෙට තණ්හා කරගෙන උපන් දෙයටයි මං හිතෙන් ඇලිලා තියෙන්නේ. සමුදය ඥානං. එහෙනම් සමුදයත් එයා දැක්ක වෙනවා. සමුදය ඥානං. එතකොට එයාට පේනවා ඒ උපන් එකට ඇලීම නැවතුණා. නිරෝධේ ඥානං. නිරෝධ වෙනවා පේනවා. නිරෝධ වෙනකොට එයා ගාව තියෙන්නේ සම්මා දිට්ඨියට සම්මා සමාධිය දක්වා අංග 8 කියලා ඔහුට පේනවා. ප්‍රතිපදාව තියෙන බව පේනවා. ජීවිතය කියන්නේ මධ්‍යම පිළිවෙතෝ හෙවත් මධ්‍යම ප්‍රතිපදාව කියලා පේනවා. නිරෝධගාමිනී පටිපදාය ඥාන. ඔහුට ඒව ඔක්කොම පේනවා. පේන විදිහට බලන්න. සම්මර්ෂණය කරලා බලන්න. කලබල නැතුව බලන්න. එතකොට ඔහු සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ ඒක. උපන්නකු දුක්ඛේ ඥාන. මේ දුකයි හඳුන ගන්නවා. දැන් තොදෙය ගත්තොත් තොදෙය බ්‍රාහ්මණය අරගන්න මේ හැම එකම මම අද උපමාස රූපෙන් පෙන්වන්නේ ඔබට තේරුම් ගන්න. තොදෙය මැරෙන වෙලාව. තොදෙයට මතක් වෙන රත්තරන් බඩු. ඒ කියන්නේ සිතුවිල්ල පහළ වුණා. තොදෙය දහම දන්නවනේ මොකද්ද මේක? මේ දහම ආලා හිටියනම් ඔබ හිතන ඔබ
මොකක් කියලාද කියන්නේ? මේක සංස්කාරයක්. මේ සංස්කාරය පහළ වීම පංච උපාදාන ස්කන්ධයක පහළ වීම. ස්කන්ධ පහක පහළ වීම. මේ උපාදාන ස්කන්ධ දුක. එතකොට මොකද වෙන්නේ? දුකට කවුරුවක් කැමති නැහැනේ. සීත කැමති නැහැනේ. දුක කියලා තීරණය ගන්නකොටම සමුදය නිරුද්ධ වෙනවා. ඒක ධර්මතාවක්. එහෙනම් දුක කියලා තීරණය දෙනකොටම සමුදය එහෙම තණ්හාව නැති වෙනවා. නිරෝධේ බවට පත් වෙනවා. තණ්හාව නැති වෙනවා. රූපෙත් එක්ක තණ්හාවනේ පහළ වෙන රූපෙට ඇලෙන එකනේ. මේක දුක කියලා දකිනකොටම පහළ වූ තණ්හාව නැති වෙනවා. නිරෝධයට යනවා. නිරෝධගාමිනී පටිපදාවට එනවා. අනුපන්න කුසල් පහ වෙනවා. Tamanට මේසා විශාල දෙයක් වෙනවා ඔක්කොම දකින්න වෙනවා. නැතු සමහරට දහම දන්න ඔබත් උඩින් දුවන්නේ නැත්තේ. එහෙම උඩින් නොදුව එකක් හරියට විග්‍රහ කරලා බලන්න. එකක් අරගෙන ශබ්දයක් ඇහෙනකොට කන ශබ්ද ගැටුණා. සිතුවිල්ලක් ආවේ. මේ සිතුවිල්ල කියන්නේ උපාදාන ස්කන්ධයක්. මේක අනර්ථ පිනිස, මේකේ කෙලෙස් තියෙනවා. මේවා මට අනර්ථයේ පිනිස, අවැඩ පිනිසයි පහළ වෙන්නේ. මේක අනිත්‍යයි. මේක දුකයි කියලා දකිනකොට ඒකට ඇලීම පහළ වුණාට දැන් ඇලීම නවතුණා. නතර වූ බව දකිනවා. එන නතර වූ බව දකිනකොට දැනෙනවා මං සම්මාදිටියටපත් වෙලා. අන්නේ විදිහට ඔහුගේ හිත නිවි යනවා. සූපත් වෙවි යනවා. එයා දකිනවා දැන් මම මැදුම් පිළිවෙතටපත් වෙනවා. එකකින් දැකලා පුරුදු කරන්න. අපි එකක්වත් හරියට නොකර චුට්ට කරලා ආපු නිසා තමයි තාම බැරි. දැන් තොදෙයියට පුළුවන් වුණා නම් රත්තරන් බඩු මතක් වෙද්දී ඕක කරන්න තොදෙයියත් අද සසරේ නැහැ. එතකොට අපිට මේ වෙච්ච දේවල් වල හැටියට බල්ලෙක් වෙන්නවත් වාසනාවක් නැහැ. ඒ තරම් පහත් තැන්වල අවීචි වල යන්නේ. හිතවලට මිනිසුන් ගෙන ඒවයි හැටියට මේ දවස්වල මේ මාධ්‍ය බලන තියෙන ඒවයි හැටියට යන්නේ නිර්වලම තමයි. ඒවයින් ගැලවීමටයි මේ ධහම දේශනා කරේ. බුදුන් වහන්සේ කෙනෙක්. ඒතර බුදුන් වහන්සේ කෙනෙක් නැතිනම් කවුරුවක් ගැලවෙන්නේ නැහැ. ඔබ ගැන හිතන්න. ඔබට මේ ඇහැට පේන රූප වලට හිතෙන දේවල්. හිතනවා කියන්නේ ඔබේ මනසේ ස්වභාවය. අහන දෙයට හිතේ පහළ වෙන දේවල් මනසේ ස්වභාවය දකින්න. නාසයට දැනෙනකොට එන මනසේ ස්වභාවය ඒකෙන් මිදෙන්න. ඒක ඔබට මිදෙන එක තියෙන ඔබ ගාව එළියකින් නෙමෙයි. ඒ ගස හැර වෙන ගස් තිබෙන ඒක එතනින් එහාට ගියත් වෙන ගමකට ගියොත් එහෙදි ගැහුවොත් මොකද වෙන්නේ කියලා නෙහුවේ. කැට කැබලිති වලින්. එතකොට ඒ තා තැනකට යනවා. මේක තැන් මාරු කරා කියලා මේක ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒ උපමාවෙන් පෙන්වන්නේ ඒක. නේද? හැබැයි ඉන්න තැනම ඉඳගෙන తත්‍ර විපස්සී මේ විදිහට දකින්න විපස්සනා භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින් අනාත්ම වශයෙන් දකිමින් දුක පහළ වුණා කියලා දකිමින් මේකෙන් මිදෙන්න. මිදි සූපත් වෙන්න. හැම කෙනාටම මේ ගමන යන්න පුළුවන්. අන්න යා සම්මාදිට්ඨියටපත් වෙනවා. ඒතකොට යාට දැන් ඒ රූප ගැන සංකල්ප නැහැ. මොන සංකල්ප? කාම සංකල්ප නැහැ. නෙක්ඛම්ම කාම වලින් තොර සංකල්ප තියෙනවා. එයාට ඒ කියන්නේ සංකල්ප වලින් තොර තියෙනවා කියන්නේ බුද්ධ වචනයට අනුව පේන හැටි තියෙනවා. දැන් එතන තියෙන්නේ මොකද්ද? රූපයත් ඇසත් ස්පර්ශ ආයතනත් කියලා පේනවා. නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසායන් උච්චිත සම්මා සංකප්ප. සම්මා දිට්ඨිය එනකොට සම්මා සංකප්ප. දැන් ඔහුට වචන නැහැ. ඔහු ගැන කතා කරන්න, ඔහුට බනින්න, පව් කරගන්න, මට පව් කරගන්න තිබුණු වචන දැන් නැති වෙලා. එහෙනම් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා කියන හතරෙන්ම ඔහු ගැලවිලා. වචනෙන් වෙන අකුසලෙන් ඔහු ගැලවිලා. ගැලවුණා කියන්නේ යථාභූත ඥානය පහළ වූ දේ ආකාරයෙන් දැක්ක නිසා. ඒ අනර්ථ කොට දැක්ක නිසා. දැන් ඔහුට කයින් වෙන සියලු පව් නැවතිලා. පානාතිපාත ආදින්නාදාන කාමසු මිත්‍යාචාර. මේ කියන සීලු පවුත් ඒ මොහොතට නැවතිලා. ඒ විදිහට මොහුගේ අංග 8ම එක මොහොතක ඒ ප්‍රමාණයට සකස් වෙනවා. දැන් සම්මා දිට්ඨිය කොනයි හෙට කොනයි එහෙම නෙවෙයි එක සැරේට. ඒ ප්‍රමාණයට රහතන් වහන්සේලා අංග සම්පූර්ණ වෙද්දී සෝවාන් මාර්ගින් ඉන්න කෙනාට ඒ ප්‍රමාණවලට විදර්ශනා නුවණේ බලයට ඒ ප්‍රමාණයට එමිසා කවුරුව සමාන නැහැ. ඵලයෙන් සමාන වෙයි අවසාන. එතකොට එයා සංස්කාරයක් කියලා දකින්න මොනතරම් බලයක් එන්න ඕනද ඔබට? ඔබ හිතන්න. ඔබේ හතුරා කියන කෙනා ඔබ ඔෆිස් එකේ ඇති ඔබ අකමැති කෙනා. ඔබ වැඩ කරන කාර්යාලයේ ඔබ අකමැති කෙනා ඇති. ඔහු ඔබට පෙනෙනවා කියන්නේ හිතේ මේ ටික පහළ වුණේ. දැන් ඔබ මේ හිත සුද්ධ කරන්න ගත්තොත් ඔහු ඉස්සරහින් ඉඳන්. ඔබට පේන්න ඕන ඔහු නෙවෙයි. ඔහු ඇහැට පේන රූපයක් කියලා පේන්න ඕන. මේක මගේ හිතේ හටගත්ත සංඥාවක් විතරයි. සංකල්පයක් විතරයි. කාම ලෝකේ කියන්නේ මේ කෙලෙස් ගොඩක් විතරයි.
මේ ටික මට අනර්ථය පිණිස අසුභය පිණිස ආවා කියලා කොච්චරද? අර ආපු සංකල්පයෙන් ඉන්න පීඩාව අසහනය. සසරට පව් එකතු කරන හුරු අත්හැරෙන තුරු මෙනෙහි කරන්න. අනිත් වැඩ නවතින්නේ මේක කරයි කියලා. මේක කර කර ඇවිදින්න පුළුවන්. මේ මෙනෙහි කර කර ඇවිදින්න පුළුවන්. මේක මෙනෙහි කර කර ඕන දෙයක් කරන්න බත් ගන්න පුළුවන්. කද්දි බොද්දි ඕන ඉරියව්වක පුළුවන්. අපි ගිය පාර කතා කරේ කායානුපස්සනාවයි. නිකන් සැකෙවින් මම විස්තරයක් කරන් ගියා. එතකොට මේ නිකන් තිබුණු කය අරමුණක් නැත්තම් ඇත්තටම ගුහාවක්. ඔය නිකන් තියෙනවා. අරමුණ ආවම අරමුණට අනුව ඔළුව හරෙනවා, බලනවා, ඉස්සරහට බලනවා, එබෙනවා. නිකන් බලන්න කඩිය කියනට එහාට හොඳට එබෙනවා. රාජනායකයෙක් දැක්කත් එබෙනවා, කඩියෙක් දැක්කත් එබෙනවා. ඒ බීම එකයි දෙකට. මොකද්ද කියලා ළඟටම ගිහිල්ලා බලනවා. මොන જાතියකටද රත්තරන් කඩියෙක්ද? වල්ග දෙකේ හුණෙක්ද? මොන තරම් අපිට සංඥා එනවද අපිව පිස්සු වට්ටන්න අපි පිස්සු කරලා ඉවරයි දැනට. අපි දන්නෙත් නැහැ. ඉතින් දැන් ඉබිල බලනවා. මොන බලන ඇහැ දුන්නේ අපිට අපි අහිමි. ඇහැ වැඩ කරනවා කියන්නේ අපිට අපි අහිමි. අපි ඇතුලෙන් දකින්නවා කියන්නේ ඇහැ වැඩ කරනවා කියන්නේ අපි ඇස බේරගෙන. ඇසෙනුම් මිදිලා, ඇතුලෙනුම් මිදිලා පේන දේ පේනව විතරයි. ඉතින් දැන් කෙනෙක් පේනවා. ඇතුලේ තිබුණු සංකල්පෙන් මිදුණා. දිත්තේ මත්තන් දැන් පේනව විතරයි. දැන් මට එයා ගැන විශේෂයක් නැහැනේ. හතුරෙක් කියලා බැලුවා නම් මං පේනව නෙවෙයිනේ මං බලනවනේ. පේන්නේ මට ඇහැටනේ. ඇසට පේනවා, පෙනෙද්දි සංකල්ප පහළ වෙනවා, මට සංකල්ප පේනවා, සතිය පිහිටලා තියෙනවා, ඒක ඇති වෙනවා, නැති වෙනවා. සංකල්පේ අනර්ථ කොට, අසුභ කොට, අවඩක් කොට, අනිත්‍ය කොට, දුකක් කොට මෙනෙහි කරන බලය හැදිලා. බුද්ධ බලය, ශාසනය, සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධහන ශාසන. මොන තරම් ආශ්චර්යයක්ද? අපි නම් ඉතින් ආශ්චර්ය දැක්කා. මේ බුද්ධ වචන කතා කරන්න එනකොට තිබුණු පරිසරයයි දැන් මොකුත්ම නැහැ. අපිට ඊට වඩා දෙයක් තවත් නැහැ. අපිව නියම තැනට ස්වභාව ධර්මයෙන් ගෙනාවා. මම කියන්නේ මේ ලෝකේ අනිත් අයටත් මේක විඳින්න. මේක අහන හැම කෙනාම විඳින්න. මේ බුද්ධ වචනේ ඉස්සරහ සියල්ල අක්‍රිය වෙන ලෝකය. යම් දවසක බුද්ධ වචනේ නැති වෙලා තිබුණු නිසා හොඳයි. මතු කරගන්න ඔබ තුල. බුද්ධ වචන කියන්නේ වචනේ පාඩම් කරන එක නෙවෙයි. පාඩම් කිරීම පමණක් නෙවෙයි. පාඩම් නොකර බෑ. පාඩම් වෙන්න ඕන කොටස් පාඩම් වෙන්නම ඕන. පාඩම් කරපු කියවන එක නෙවෙයි. සත්‍යයනේ නෙවෙයි. සත්‍යයනත් කරන්න නිකන් භාවිතා කරන කෙනෙක්. නේද? හොඳට අර පොතිගල තිස්ස හාමුදුරට ඔක්කොම පුළුවන් නේ ත්‍රිපිටකේ හොඳට පාඩම්නේ. ත්‍රිපිටකධාරී භික්ෂුනේ. තුච්ච පොතිගල කිව්වේ හිස් මහාන කියලානේ. එතකොට පාඩම් කෙනාගෙන් ඇති වැඩක් වෙලා නැහැ. පාඩම් කිරීම භාවිතයට පරිවර්තනය කරන්නයි බුදුන් වහන්සේ මහා කැපකිරීම කරේ එතන. එතකොට ඔබ දන්නවා දැන් සංස්කාර ධර්මයන් කියන්නේ කුමක්ද? ඔබ දන්නවා සංස්කාර ධර්මයන් දුකයි කියලා බුද්ධ වචනේ. සංස්කාර කියන්නේ මොනවද? චිත්ත සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර, වාචී සංස්කාර. කාය සකස් වෙන ආකාරය, සිත සකස් වෙන ආකාරය, වචන සකස් වෙන ආකාරය. මොකකට අනුවද? සංඥාවට අනුව. සංඥා නිදානානි ප්‍රපංච සංකා. සංඥාවේ නිදන්ගත වෙලා තියෙන කෙලෙස් වලට අනුව සිත වැඩ කරන්නේ කය වචන. ඔබට හිතුණු තේ දේ නරකයි කියලා දැන් නරක දේ දිහා බලනකොට මූණ එකක්. හැඩයි කියලා බැලුවා හැඩ දේ බලනකොට තම මූණක්. අන්න වෙස් ගන්න නැහැටි. ඔබ වචනික මේකප් එකේ නැහැටි. දැන් වෙනස් නොවෙන හැටි න කම්පති න චලති න වේදිතී න බයති යා නොවෙන වෙනස් නොවෙන හැටි. මේ සංස්කාර විදිහට බලනකොට උපන් දේ අයින් වෙනවා. නූපන් එක උපදින එක නවතිනවා. ඔය හිටියා වගේ. ඒ රූපෙන්නට පෙර හිටි තත්ත්වයි. වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් මොකද ඔබට? දැඟලිල්ල, කලිප්පිච්චිය. පෙන්වන්නේ නැහැ ඉතින් අපි සමාජයට නේද? නොපෙන්න තදින් යටපත් කරන් ඉන්නවා. අපි කවුරුත් දන්නවා තම තමන් කවුද කියලා. මේ විදර්ශනා නුවණ තියෙන අය හරි බයයි තමන් කාටද? තමන්ගේ සංස්කාර ධර්ම වලට. තමන් බයයි පරිස්සම් වෙන්නේ තමන්ගේ සංස්කාර වලින්. අවබෝධය ලැබෙන්නට ඇති කියලා හිතෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළාද ඒ දේ අපිට පේන්න ඕන. අපි තුලින්. සබ්බේ සංඛාර දුක්ඛ. එහෙනම් සංස්කාර තියෙන්නේ පොත්වල නෙවෙයි. සංස්කාර තියෙන්නේ මේ බාහිර සමාජේ නෙවෙයි. සංස්කාර තියෙන්නේ ඔබේ සංස්කාර ඔබේ තුල. කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර. එහෙනම් ඒක දුක නම් දුක කියන්න පෙර සංස්කාරය දකින්න. ඊට පස්සේ ඔබ දෙන්න තීරණය. ඒක තීරණයනේ. තීරණ දෙන්න මේක දුකයි. සංස්කාරය දුකයි. මේ සංස්කාරය මට අනර්ථයි.
මට අවඩක් පිණිසයි පහළුනේ කියලා ඔබ දෙන්න තීරණේ. තීරණ දෙනකොට ඉවරයි වැඩේ. අන්න ඒ හුරුව හදාගන්න. අන්නේ දහමේ හැසිරෙනවා කියන්නේ ඒක ධම්මෝ හවේරක්කති ධම්මචාරී. අර සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ තමන්ගේ උපන් අකුසල් තමන් විසින් දැකීමෙන් අවබෝධයෙන් පහ කර. ඒ පහ කිරීම නිසා ලැබෙන ආශ්චර්යයන් ආනිසංසයන් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සති සමාධි. සමාධියක් තියෙනවද තමන්ට හිත නොපෙනෙන මිනිහට? සමාධි සූත්‍රය කිව්වේ ආයතන දකින්න නම් එතනයි සමාධිය. ස්කන්ධ ආයතන දකින්න නම් එතන සමාධිගතයි. ස්කන්ධ ආයතන එළියේ නෑ. ස්කන්ධය තමන්ගේ බඹයක් පමණ කය ඇතුලේ තියහකස්සේ නේව දකින්නකොට සමාධිගතයි. ආයතන තියෙන ඔබ තුලයි ඒව දකින්නකොට සමාධිගතයි. අන්න එතෙන්දී ඔබේ හිත නිවෙන්නේ. හිත නිවි විසූපත් වෙන්නේ. පංච උපාදානස්කන්ධය දුක නම් උපාදානස්කන්ධය කුමක්ද කියලා හොයන්න අදින් පස්සේ. රූප උපාදානස්කන්ධ එහෙම නැත්නම් රූපස්කන්ධ. වේදනා උපාදානස්කන්ධ එහෙම නැත්නම් වේදනාස්කන්ධ. වේදනාවක් යම් ස්පර්ශින් සහට ගන්න දැනීම වේදනාව. සංඥාව මනස විසින් මතු කරන්නා වූ දැනීම. හඳුනා ගැනීම සංඥාව. සංඛාර සිත කය වචනේ මේකට අනුව ක්‍රියාත්මක වේ. වෙන මොකුත් නැන්නේ ක්‍රියාත්මක වෙන්නේ. කය ක්‍රියාත්මක සංඥාවට අනුව සංඛාර. විඥාන දන්න දේ දැන් දන්නවා කියන්නේ ලැබුණු දේ හිතෙන් මතු කරපු දෙයමයි Taman දන්න දේ වෙන්නේ තියෙන දේ වෙන්නේ. විඥාන. මේ ස්කන්ධ පහ අවස්ථාවටයි පහළුනේ පෙර තිබුණා නොවේ අවස්ථාවටයි පහළුනේ. අන්නේ දේ පහළෝ දෙයක් කියලා දකින්න. ඒ දකින්නවා නම් එතන තියෙන්නේ දහම. එතන තියෙන්නේ ශාසනය. එතන තියෙන්නේ බුද්ධ පණිවිඩය. එයා බුදුහාමුදුරු සරණ යන කෙනෙක්. ඒක පුරුදු වෙන්න පොඩ්ඩක් හුදකලා විය යුතුයි. ඒක හරි. ඒ කියන්නේ මහා හුදකලා වීමන්නේ. පුරුදු වුණාට පස්සේ කතා කරද්දිත් කතා නොකරද්දිත් ඇවිදිද්දිත් හිටගෙන ඉද්දිත් හැම ඉරියව්වකදීම මේක භාවිතා වෙනවාමයි. ඒ ශක්තිය හැදුණු කෙනෙක් මේ සංසාර ගමන නිමා කරනවාමයි. ඉතින් අද දවසේ ඔබ බොහොම වටින ධර්ම සාකච්ඡාවක් මේ අහගෙන හිටියේ. මට ඕනකම තිබුණේ සංඥාවේ මේ වෙන අනර්ථය ඔබට පැහැදිලි කරලා දීලා බුද්ධ වචනෙන් මේ ලෝකේ බලය ආලෝකමත් කරන්න. මේ ලෝකේ ඉන්න සියලු දෙනාටම යහපත පිණිසයි මේ කරේ. ටික දෙනෙක් මේක කරනකොට අනිත් අයටත් යහපත උදා වෙනවා. සීවලි කුමාරයා මනුස්ස ලෝකෙට පහළ වෙනකොට ඔහුගේ පින්බලෙන් අනිත් අයගේ පෙරපින් ඇවිස්සුණා. එහෙනම් අපි ධම්සභා මණ්ඩපයක ධර්ම දේශනාවක් කරද්දී මේ අහන සියලු දෙනා දහමේ ශ්‍රද්ධාවන්ත නම් මේ මොහොතේ ලංකාවට මේ බලය ලැබෙනවා. සියලු ව්‍යසන දුරු වෙනවා. සියලු විපාක අහෝසි වෙනවා. ඒකයි සත්‍ය. හැමෝගෙම ජීවිත සුරැකෙනවා ආරක්ෂා වෙනවා. අන්නේ සඳහායි මම මේ කතා කරේ මෙච්චර. ඉතින් නැවත මම අවසන් කරන්නට පෙර බුද්ධ වචනේ කුමක්ද? කාම සුකල්ලිකාණු යෝගය අනර්ථයක්. අත්ති කිලමතාණු යෝගය අනර්ථයක්මයි. කාම කියන්නේ පංච කාමයන්. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම. එතකොට මේ කය ඇතුළාන්ත ක්‍රියාත්මක වෙන්නා වූ මනස හැර අපි කතා කරේ ඇස කන නාසය දිව ශරීරය. මේ ටිකත් ප්‍රධාන ආයතන ලෙස මනසත් එකතු කරලා මේවෙන් හදලා දෙන්නා වූ පණිවිඩය අන්න අසවලා හතුරු අසවලා මිතුරු ආදී සංකල්ප අවස්ථාවට රූපේ ඉදිරියේ මතුවෙන හැටි නුවණින් ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඒක තමයි ප්‍රථමයෙන් ඔබ කළ යුත්තේ. මේ අවබෝධ කරගන්න සිත සුද්ධ කරන්න නම් සිත පිළිබඳ මේ දැක්ම හදාගන්න. සිත හේවත් සිතුවිල්ල හේවත් ඔබ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන දේ නිර්මලම වචන ඉතින් පාලියෙන් කියන් යන්නේ නැහැ කි. පාලියෙන් කියවට ඔබට අවබෝධ වෙන්නේ නැහැ. ඔබට අවබෝධ වෙන්න ඕන නිසා සිංහල වචන කියන්නේ යම් වැඩපාඩු වෙනවා ඇති. ඒ කියන්නේ ඔබට තේරීම් වලදී අඩුපාඩු වෙනවා ඇති. ඒවා හරි පරිස්සමෙන් ගන්න. අසවලා මිතුරා මේක මගේ සංකල්පයක්. මේ ඇහැට රූපයක්. අන්න බුද්ධ වචනෙට ගලපගත්තා. අන්න මගේ සිත මන් දැක්කා. සිතුවිල්ල දැක්කා. මට හිතෙන හැටි දැක්කා. ඒ පේන රූපෙට හිතුණු හැටි දැක්කා. ඇහෙන දෙයට හිතුණු හැටි දැක්කා. එහෙම නැත්නම් ඇහෙන දෙයට හිතෙන හැටි දැක්කා. දැනෙන දෙයට නාසයට මට හිතෙන හැටි දැක්කා. දිවට දැනෙන දෙයට මට හිතෙන හැටි දැක්කා. කයට දැනෙන දෙයට මට හිතෙන හැටි දැක්කා. මාට හිතෙන විදිය තුල ඊ කෙලස් තියෙන කියලා මම දැක්කා. අවබෝධ කරගත්තා. යථා භූතං ඥාන දර්ශනං.
පජානාති නුවණින් දැක්කා. මේ යථාභූත ඥාන දර්ශනයයි මං නුවණින් අවබෝධ කරගත්ත පජානාති. මං නුවණින් දැක්කා. නුවණින් දකින්න මාව නුවණින් දකින්න බව දකින්න මේකත් ධර්ම ඥානයක් කියලා දකින්න. ඒක මම හෝ මගේ ආත්මෙ නෙවෙයි. ඒ ධර්ම ඥානයක්. ඒ දහමයි දකින්න. එහෙනම් දහම නිසා මොකද උනේ? උපන්න අකුසල් දර්ශනය කරලා දෙන ශක්තිය හැදුණා මට. උපන්න අකුසල අක්‍රිය වීම සඳහා ඒ දර්ශනේ උදව් වුණා. එහෙනම් දහමෙන්මයි මගේ සසර කතර මාව ගැලවෙන්නේ. දහමෙන්මයි මං ආරක්ෂා වෙන්නේ කියන්නේ ඒකයි අර්ථය. ධම්මෝ වේරක්කති ධම්මචාරී. අන්න දැන් සංස්කාර දැක්කා. සංස්කාර සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්ච. මේ සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්චාති කියලා දැක්කා. යථානුවණින් අවබෝධ කරගත්තා. මෙන්න මේ අවබෝධය තුන් ලෝක වාසීන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සංසාර කතරේ අතරමං වෙලා අනන්ත දුක් විඳින අවසුන් ලෝක වාසීන්ට මේ අවබෝධය ලැබේවා. තුන් ලෝක වාසීන් ධර්මයේ සරණ යත්තා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශක්තියින් මේ හැම දිනාටම තුන් ලෝකේටම ආශිර්වාද ලෙස බලයක් ලෙස මේ ධර්ම ඥානය තුලින් ක්‍රියාත්මක වේවා. සම්බුදු සසුන බැබලේවා.